Okay, very good evening, my dear students. Very good evening to all of you. Good evening. ආදරණීය දරුවෝ හැමෝටම සුබම සුබ Good evening, සන්ධ්‍යාවක්. sir. Yes, good evening. Good evening, my dear children. Good evening, sir. Hari. Evening, sir. Let's start our webinar, grade 8 webinar. හරි පුතේ අපි අටවසර පන්තිය පටන් ගමු. ඉතින් පුතේ දුවේ පහුගිය සතියේ අපිට මුණ ගැහෙන්න බැරි වුණා. ඒකටත් එක්ක අපි වැඩ කරන්න අවශ්‍යයි. ඒ වෙච්ච මගෑරීම් කීපයක් ආවරණය කරගෙන වේගෙන් ඉස්සරහට යන්න ඕනේ. වේගෙන් යන්න අවශ්‍ය නැහැ පුතේ. වේගය තියෙනවා. අපි අවශ්‍ය විදියට අවශ්‍ය වේගය රඳවගෙන දැනට ඇවිල්ලා තියෙනවා. අපිට පටන් ගන්න තියෙන්නේ 6 වෙනි පාඩම, ඒකේ ටියුට් එක. 6 වෙනි පාඩමේ පාඩම පටන් ගන්න තියෙනවා වුණත් අපි 6 වෙනි පාඩමේ ව්‍යාකරණ මේ වෙනකොට කරලා තියෙන පුතේ දුවේ. ඒ නිසා ඔය දරුවන්ට බය වෙන්න අවශ්‍ය නැහැ. අපි ව්‍යාකරණ කොටස් ටික මේ වෙද්දි තාවරණය කරලා ඉවරයි. හරිද? මොකද පැසිව් වොයිස් කියන කොටස අපි කතා කරා මං හිතන්නේ දරුවොත් එක්ක. ඉතින් හරි. Can you remember the lesson passive voice? Can you remember? පුතාලට දුවලට මතකද? passive voice කියන පාඩම. මොකක්ද passive voice කියන්නේ? කාට හරි කියන්න පුළුවන්ද? Can you tell me? කර්තෘකාරක කර්මකාරක කර්මකාරකය. very good. කර්මකාරකය. එතකොට පුතේ දුවේ මොකක්ද මේ කර්මකාරකය කියන්නේ? Can you tell me? වාක්‍යයක දෙක මුලට එන වාක්‍ය කවුරු ඉස්සරහට නේවද? කර්මය. හරිද? වාක්‍යයක verb එක නෙවෙයි. හරි. මට කටහඬින් දරුවගේ මූණ මතකයි. නම හරියටම මතක නැහැ. මේකෙන් බලන්නත් තිබුණා. කවුරු හරි කිව්ව පුතේ මේක වාක්‍යයක කර්තෘ මුලට එනවා කියනවා ඇහුණා යන්තම් ක්‍රියාව මුලට එනවා කියනවා ඇහුණා. ඒ අතරේ නිවැරදි පිළිතුරක් සර්ට ලැබුණා. නිවැරදි පිළිතුර තමයි පුතේ කර්මය. එතකොට ඔන්න මං චුට්ටක් මේ පාඩම මතක් කරන්න හදන්නේ පහුගිය සතියේ කොටස. ඒකෙන් අභ්‍යාසයක් දුන්නා නේද පුතේ දුවේ? අභ්‍යාසය කරාද? ඔව් සර්. කරා. හරි. අපි මේ අභ්‍යාසයත් පරීක්ෂා කරමු. පාඩම චුට්ටක් මතක් කරගෙන ඉවර වෙලා. හෙලෝ. ඔව්. අද පුතේ අඟහරු ආදනේ. 10 වසර තියෙන පුතේ බදාදායි ඉරිදයි. බදාදා 7-9 ඉරිදා පාන්දර 5-7. හරි. හරි පුතේ. ඉතින් දරුවෙක් මැසේජ් එකක් දානවා මම දැක්කා මේ මොන පාඩමද කරන්න කියලා අහලා. පුතේ අපි ඉන්නේ 6 වෙනි පාඩමට අදාළ ව්‍යාකරණ කොටසේ. ගිය සතියේ කරපු පාඩම තමයි සර් මතක් කරේ. මම ඒ ටික ආපහු මතක් කරනවා. ඒ දරුවන්ට හැමෝටම පහසුවක් වෙන්න ඕන නිසා. අභ්‍යාසෙකුත් දුන්නා. ඔන්න මම පාඩම පොඩ්ඩක් මතක් කරන්න හදන්නේ. හරි. Now look at the board. Very carefully look at the board. බොහොම පරිස්සමෙන් පුතේ බෝඩ් එක බලන්න. ඉංග්‍රීසි භාෂාව ඇතුලේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් නිර්මාණය කරන ක්‍රම මං විනාඩි 10ක් ඇතුළතදී ගිය සතියේ පාඩම සමරයිස් කරනවා. ඒ විනාඩි 10 හොඳ අවධානයක් දෙන්න දරුවෝ. එතකොට පහුගිය සතියේ හිටපු අය නැති අය ඒ හැමෝටම මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. ඔන්න අහන්න. ඉංග්‍රීසි භාෂාවේ පුතේ වාක්‍යයක් නිර්මාණය කරන්න භාවිතා වෙන ප්‍රධාන ක්‍රම දෙකයි. කීයද? There are two types. හරි, two types. වර්ග දෙකයි තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි වල සෙන්ටෙන්ස් එකක් ගොඩනගන පළවෙනි වර්ගය තමයි අපි කියනවා පුතේ active voice. හරිද? active voice. මේ voice කියන්නේ හඬ. හරිද? voice කියන්නේ හඬ. එතකොට active voice කියලා කියනවා පුතේ මේකේ හඬ කතාවක් නැහැ. active voice කියන එක අපි ගන්නවා මෙන්න මෙහෙම. කර්තෘකාරක වාක්‍ය රටාව කියලා. හරිද? කර්තෘකාරක. සහ දෙවනිය පුතේ දෙවනිය තමයි passive voice. අන්න හරි. මට ඇහුණ යන්තම් දරුවෝ කියනවා passive voice. passive voice කියන්නේ කර්මකාරක. very good. කර්මකාරක. එතකොට පුතේ මෙච්චර කාලයක් when you are since you are grade 6 to nowadays you write sentences. You wrote sentences using active voice. ඔයා පුතේ 6 වසරේ ඉඳලම ඊටත් කලින් වාක්‍ය ලිව්වා. 5 වසරේදීත් ඔයාට මතක ඇති ලිව්වා. එතකොට ඒ ලියපු හැම වාක්‍යකම පුතේ අපි පාවිච්චි කරපු ක්‍රමය. හරිද? අපි පාවිච්චි කරපු ක්‍රමය තමයි active voice කියලා කියන්නේ. හරි අපි පාවිච්චි කරපු ක්‍රමය තමයි active voice.
ඒ කියන්නේ පුතේ හොඳට අහගන්නකෝ මොකක්ද මේ ඇක්ටිව් වොයිස් අපි 6 වසරේ අපි 5 වසරේ විතර ඉඳලා මේ 8 වසරේ ගිය සතිය වෙනකම්ම හරිද 8 වසරේ ගිය සතිය වෙනකම්ම අපි පාවිච්චි කරපු ක්‍රමය තමයි පුතේ මේක හරිද ඔන්න දරුවෙකුගේ මයික් එකක් ඔන්න එකේ තියෙනවා හරි අපි පාවිච්චි කරපු ක්‍රමය මේක පුතේ එතකොට මේ ක්‍රමය තමයි පුතේ සබ්ජෙක්ට් එක මුලින් ලියනවා සබ්ජෙක්ට් එක කියලා කියන්නේ පුතේ කර්තෘ හරිද ක්‍රියාව කරන කෙනා මුලින් ලිව්වා ඊට පස්සේ තමයි කරන්නේ මොකද්ද කියලා දැම්මේ ඊට පස්සේ තමයි කර්මය දැම්මේ මෙන්න මේ ක්‍රමවේදයට අපි කිව්වා ඇක්ටිව් වොයිස් කියලා සර් ඒ જાතිය වාක්‍යයක් ලියනවා පහලින් අංක 1ට අයිති වාක්‍යයක් බලන්නකෝ අපි කියනවා ඔවුන් පන්ති කාමරය පිරිසිදු කරනවා ඔය වාක්‍යයේ ඔවුන් පන්ති කාමරය පිරිසිදු කරනවා පුතේ පිරිසිදු කරනවට ඉංග්‍රීසි වචනේ මොකක්ද පිරිසිදු කරනවා clean very good එතකොට පුතේ clean කියලා කියන්නේ subject එකද verb එකද object එකද verb එක verb එක අන්න හරි clean කියන්නේ පුතේ verb එක පිරිසිදු කරනවා එතකොට කවුද පුතේ පිරිසිදු කරේ they ඔවුන් එතකොට ඔවුන් පිරිසිදු කරනවා මොකද්ද පිරිසිදු කරේ අන්න හරි පන්තිය ඒ නිසා අපේ දරුවන්ට දැන් පැහැදිලි ඔවුන් කියලා කියන්නේ they ඒ නිසා අපි ගත්තා they කියලා ඊට පස්සේ ඔවුන් කරපු ක්‍රියාව තමයි පිරිසිදු කරපු එක පිරිසිදු කරන එක එතකොට clean subject එක ක්‍රියාව කරන කෙනා ගත්තා ඊළඟට clean කියලා ගත්තා මොකද්ද පිරිසිදු කරේ අපි කියනවා the classroom කාටද ඇහෙන්නේ නැත්තේ මට සර් මට ඉතින් පුතේ ඇහෙන්නේ නැත්තම් මං ඇහෙන්නේ නැද්ද කියලා අහුවම කොහොමද උත්තර දුන්නේ චුට්ටක් වොලියම් අප් කරගන්න සද්ද චුට්ටක් වැඩි කරගන්නකො හොඳ දරුවාගේ අනිත් දරුවන්ට ඇහෙනව නේද මං කියන දේ ඔව් සර් හරි එහෙනම් පුතේ මෙන්න වාක්‍ය හැදෙන විදිය they clean the classroom subject එක ක්‍රියාව කරන කෙනා ඉන්නවා verb එක තියෙනවා සහ කර්මය තියෙනවා subject verb object මේ ක්‍රමයට තමයි පුතේ අපි මෙච්චර කාලයක් වාක්‍ය ලිව්වේ හැබැයි අපි ගිය සතියේ ඉගෙන ගත්ත කොටසක් මේක මාරු කරලා ලියන්න ඒ කිව්වේ පුතේ අපි ගිය සතියේ ඉගෙන ගත්ත passive voice එතකොට passive voice කියලා කියන්නේ කර්මකාරකය එතකොට ඔය දරුවෝ දන්නවා කර්තෘකාරකයේදී කර්තෘ මුලට ආව නම් මේ කර්තෘකාරකයේදී කර්තෘ මුලින් ඉන්නේ එහෙනම් කර්මකාරකයේදී කවුද මුලින් ඉන්න ඕන පුතේ object කර්මය දරුවෙක් කවුරු හරි ප්‍රශ්නයක් අහුවා සර් කියනවා ඇහුණා එයි පුතේ හරි එතකොට පුතේ ඔයාට පේනවා කර්තෘකාරකයේ සබ්ජෙක්ට් එක මුලින් ඉන්නව නම් කර්මකාරකයේ ඉස්සරහා ඉන්න ඕන කවුද කර්මය අන්න හරි කර්මය පුතේ එතකොට කර්මකාරක වාක්‍යයක් හැදෙන්නේ මුලට ගන්න ඔබ්ජෙක්ට් එක හරිද මුලට ගත්ත ඔබ්ජෙක්ට් එක ඊට පස්සේ ක්‍රියාව ඊළඟට අන්තිමට තමයි සබ්ජෙක්ට් එක දාන්නේ එහෙනම් මෙන්න මේ ක්‍රමයට පුතේ වාක්‍ය හදන්න අපි ඉගෙන ගත්ත ගිය සතියේ එහෙනම් මට මේ වාක්‍ය ඒ ක්‍රමයට හදන්නකෝ මෙයා තමයි සබ්ජෙක්ට් මෙයා තමයි verb මෙයා තමයි ඔබ්ජෙක්ට් එක එහෙනම් අපි ඔබ්ජෙක්ට් එක කොහෙටද ගේන්නේ මුලට අන්න හරි මුලට ගේනවා එතකොට කර්මකාරක වාක්‍ය ලියන්න පුළුවන් sorry the classroom ඔන්න හරි ඔබ්ජෙක්ට් එක මුලට ගෙනාවා දැන් මේ තියෙන ක්‍රියාව පුතේ කොහොමද මෙතෙන්ට එන්නේ පුතේ cleaned ed වෙනවා හැබැයි ed වෙනකොට වෙන මොකුත් එකතු වෙන්නේ නැද්ද ඊට කලින් අන්න හරි එක දරුවෙක්ගෙන් උත්තරය ඇහුණා am is a එනවා am is a එතකොට පුතේ මෙතන තියෙන්නේ the classroom නේ එතකොට classroom කියන එක්කෙනා ඒක වචනයි singular එතකොට අපි am ද දාන්නේ is ද දාන්නේ are ද දාන්නේ is ඒ නිසා the class අන ආ කියනොත් ඇහුණා the classroom එකයි පුතේ එතකොට ඒක වචනේවත් එක්ක අපි දාන්නේ is I කියන වචනේත් එක්ක අපි දාන්නේ am ඒ වගේම පුතේ බහු වචනයි නම් plural නම් අපි දාන්නේ are මේක ඒක වචන නිසා අපි දානවා is එතකොට is කියලා දාලා මෙතන අපි ක්‍රියාව දාන්නේ
cleaned ed එකතු කරනවා ඒ කියන්නේ past participle හැම හරි හැම කර්මකාරක වාක්‍යකම හරිද ආයිද පොඩ්ඩක් දානවද? මොකද්ද පුතේ හැම කර්මකාරක වාක්‍යකම අපි ක්‍රියාව තියන්නේ මොන ක්‍රියා ස්වරූපෙන්ද පුතේ passive voice වල හැම කර්මකාරක වාක්‍යකම ක්‍රියාව තියෙන්නේ මොන ස්වරූපෙන්ද අන්න හරි දරුවෙක්ගෙන් උත්තරය එනවා ආයි රෙකෝඩ් එක දානවද සර්? මගෙන් ඉල්ලන්න පුතේ ක්ලාස් එකේ ඉවරුනහම මම අප්ලෝඩ් කරලා දාන්නම් මට මැසේජ් එකක් දාලා මතක් කරන්න රෙකෝඩ් එක ඕනේ කියලා හරි එතකොට මෙතන ed කියන එක අපි එකතු කරනවා past participle දාන්නේ ඒ නිසා රෙකෝඩ් එක දාන්න. මෙතනින් හැදෙනවා clean වලට ed දාලා තමයි past participle හදන්නේ මෙන්න ක්‍රියාව object එක මෙහෙට ගෙනාවා ඊට පස්සේ ක්‍රියාව is කියන එක්කෙනා am නිසා එක්ක ගැලපෙන විදියට වෙනස් කරා the classroom is cleaned මේ දේ කියන එක්කෙනා මෙහෙට ගෙනාවා by එක්ක by අනිවාර්යයි අපි දාන්නේ by them රෙකෝඩ් එක දාන්න. හරිනේ අපි දාන්නේ by them පැහැදිලිද පුතේ එතකොට by them හරිනේ එතකොට the classroom is cleaned by them ඔහොමයි passive voice එකට හැරුණේ ඒ නිසා පුතේ ඒකෙදී අපි කතා කරා මේ I කියන වචනේ වෙනස් වෙන්නේ මොකක් බවටද you අන්න හරි I කියන වචනේ වෙනස් වෙන්නේ me එතකොට me කියලා තිබුණොත් ඒක ඒක I වෙනවා පුතේ සිග්නල් නැති දරුවෝ මොකක් හරි කියනවා හෙනවා රෙකෝඩ් එක මගෙන් ඉල්ලන්න පුතේ මට මතක් කරලා ඉල්ලන්න එතකොට මම රෙකෝඩ් එක අප්ලෝඩ් කරලා දාන්නම් හරිද දැන් බලන්න සිග්නල් එනවද කියලා පන්තියට ලයිව් සම්බන්ධ වෙලා ඉන්න පුළුවන් තත්වයක් AV ගොඩක් දුරට සිග්නල් නැති හරි මොන හරි අතරමැද ගැටලුවක් ආවොත් ඒ දළුව රෙකෝඩ් එක ඉල්ලන්න හරිද එතකොට මම දෙන්නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න සර් රෙකෝඩ් එක ඕනි කියලා හරිනේ හරි එතකොට I කියන එක්කෙනා මී වුණා එහෙනම් පුතේ V වලට මොකද්ද වෙන්නේ අස් වෙනවා අස් කියලා තිබුණොත් V වෙනවා ඊට පස්සේ U කියලා තිබුණොත් you මයි එනිසා you මයි එතකොට he කියලා තිබුණොත් him him ඊට පස්සේ him නම් he වෙනවා ඊට පස්සේ she කියලා තිබුණොත් her අන්න හරි her වෙනවා she කියලා තිබුණොත් her වෙනවා her කියලා තිබුණොත් she වෙනවා I we you he she it කියලා තිබුණොත් ඒක it මයි ඊට පස්සේ they කියලා තිබුණොත් ඒක them වෙනවා පැහැදිලි නේද පුතේ හරි දැන් යන් අපි ගිය සතියේ දීපු අභ්‍යාසවලට දරුවන්ට මම ගිය සතියේ දීලා තියෙනවා අභ්‍යාසයක් හරි ඒ අභ්‍යාසය බලමුකෝ දරුවෝ ඒක කරා නේද හරි good ඔන්න දැන් බලමු පුතේ අපි අභ්‍යාසය හරිනේ දැන් අපි අභ්‍යාසය බලමු හරි ඔන්න පුතේ අපි අභ්‍යාසය බලන්න හදන්නේ ඒ නිසා හොඳ අවධානයකින් බලා ගන්න අභ්‍යාසයේ උත්තර ටික මේකේ අපි කතා කරපු පළවෙනි වාක්‍ය හරි මෙන්න මෙතන තියෙනවා ඒක හරි ඊළඟට දෙවෙනි එක තියෙනවා අපි තුන්වෙනි එකේ ඉඳලා බලමු හොඳට අහගන්න පුතේ තුන්වෙනි එකේ ඉඳලා ඉතාම අවධානයෙන් අහගන්න හරිද මේකේ තියෙනවා people spend පුතේ people කියලා කියන්නේ subject එක ඒකේ ක්‍රියාව තමයි spend කියලා කියන්නේ ගත කරනවා නැත්නම් වියදම් කරනවා එතකොට මොකද්ද පුතේ වියදම් කරේ a lot of money මේ වැඩිපුර උදාහරණ ගිය සතියේ හිටපු නැති දරුවෝ මේ අභ්‍යාසය නොකරපු අය ඉන්නවා නම් පුතේ හොඳ අවධානයකින් බලා ගන්න අපි මේවා කොහොමද කරන්නේ කියලා උත්තර ටික හැදෙන විදිය බලන්න හරිනේ පළවෙනි එක පුතේ subject එක මෙයා තමයි subject මෙයාට අපි කියන්නේ verb මෙයා තමයි පුතේ object එක මං කිව්වා object එක හොයාගන්න ලේසි ක්‍රමයක් ඔයා අහන්න පුතේ ක්‍රියාවෙන් subject එක තියෙනවා ක්‍රියාව තියෙනවා මෙන්න ක්‍රියාවෙන් අහන්න පුතේ spend කියන්නේ වැය කරනවනේ මොනවද වැය කරන්නේ කියලා අහන්න what කියලා ප්‍රශ්නයක් අහන්න එතකොට පුතේ ගත කරනවා වැය කරනවා මොකද්ද ගත කරන්නේ අන්න උත්තරේ එනවා ඔය ටියුට් එකේද මේක පුතේ ටියුට් එකේ නෑ ඔයාලට කරන්න එව්වේ මේක නිව් මිලේනියම් ඉංග්‍රීසි ග්‍රැමර් බුක් එක තියෙන දරුවන්ගේ නම් නිව් මිලේනියම් එකේ තියෙනවා හරි
පිටු අංකේ පොඩ්ඩක් ඉන්න පුතේ සර් බලලා කියන්න. New Millennium English Grammar book එකේ ඒක නෑ. SSOයි simple present කියලා තියෙන්නේ. වෙන එකක් කරන් දුන්නේ. සර් කරන්න දුන්නේ වෙන එක. passive form හරි මේක පොතේ ඔයාලගේ පොතේ තියෙන එකක් නෙවෙයි. ඔයාලගේ පොතේ අභ්‍යාසය තියෙනවා 68. හරි ඔයාලගේ පොතේ අභ්‍යාසය තියෙන්නේ 68 පිටුවේ. ඒක ඔයාලා කරන්න මේක extra activities වලට යන්නේ. ඔයාලගේ එකේ 68 පිටුවේ තියෙනවා. ඊට පස්සේ ආපහු ඊළඟ කොටස එන්නේ ඊළඟට passive voice කොටස තියෙන්නේ ඊටත් පිටිපස්සේ. හරි. දැනට හොඳ දරුවෝ ටික වගේ මේක මං ගිය සතියේ ඔයාලගේ group වලට දැම්ම මං හිතන්නේ. එතකොට මෙන්න මේකේ තියෙන ටික බලමු. හරි. නෑ සර් ගෲප් එකට දැම්මේ නෑ. හරි එහෙනම් දැන් අපි කරමු. ගෲප් එකට දැම්මේ නෑ. හරි එහෙමනම් මම එතකොට ගිය සතියේ ක්ලාස් එකේ අන්තිමට කියලා තියෙනවනේ පුතේ මේක කරන්න කියලා. මං ගිය සතියේ වීඩියෝ එක බලනවා ඔයාලගේ ක්ලාස් එකට එන්න කලින්. හැබැයි මගෙන් දරුවෙක් ඇහුවේ නැහැ කවුරුවත් දැම්මේ නැහැ කියලා. හරි. කමන්නේ. අපි මේක සාකච්ඡා කරමු පුතේ. මේ වාක්‍ය බලන්න මම මේ සාකච්ඡා කරන වාක්‍ය විතරක් අපි ලියමු. උත්තර එන්නේ කොහොමද කියලා බලන්න. people spend. people කියන්නේ මිනිස්සු. spend කියලා කියන්නේ පුතේ වැය කරනවා වියදම් කරනවා. එතකොට මොනවද වියදම් කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවම අපිට උත්තර එනවා a lot of money. ගොඩක් මුදල් තමයි වියදම් කරන්නේ. at supermarkets. supermarket වලදී supermarket හිදී. හරිද? එතකොට මෙයා පුතේ rest එක වාක්‍යයේ ඉතිරි කොටස. හරිද? එනිසා object එක මුලට ගන්නකොට passive voice කරද්දී දැන් මේක ඉස්සරහට මෙන්නේ මොකද්ද පුතේ object එක විදියට. මට මේ sentence එක බලලා කියන්නකෝ. ඔයාලා හැමෝටම board එකේ පේනවා. මොකක්ද දෙන්නේ? අන්න හරි. a lot of money. a lot of money. ඕක තමයි object එක. good. හරි ඕක තමයි object එක. a lot of money. දැන් ගොඩක් මුදල් අපි පුතේ a lot of money නේ. ලොකු මුදලක්. හරිද? a lot of money. ඒ නිසා මේක ඒක වචනයිද බහු වචනයිද පුතේ? බහුවචනයි. පුතේ බහු වචනයි නම් කියලා පටන් ගන්න පුළුවන්ද? ඒක වචන. අන්න හරි පුතේ. මේක ලේසි ක්‍රමයක් තියෙනවා බලා ගන්න. කියලා කියන්නේ එකක්. පුතේ මේක කියලා කියන්නේ එකක් කියන එක. බහුවචනයි. නෑ පුතේ මේක බහු වචන නෙවෙයි. කියලා කියන්නේ එකක් කියන එක. එතකොට a lot of money ලොකු මුදලක්. හරිද? ඒ නිසා අපි මේකට ගන්න is. එතකොට a lot of money is spend කියන එකේ past participle එක මොකක්ද? සර් මෙන්න මෙතනින් දානවා උඩින් spend කියන එකේ past participle එක spend ඊට පස්සේ spent අන්න හරි පුතේ. spent තමයි past participle එක. ඒ නිසා මේකට පිළිතුරේදීත් අපි තෝරන්නේ spend කියන ක්‍රියාව. එතකොට a lot of money is spent by කියන එක නා දානවා දැන් subject එක ගේනවා පිටිපස්සට. එතකොට මොකද්ද මේකේ subject එක? people. ඒ නිසා මේකේ උත්තරේ එනවා a lot of money is spent by people at supermarkets. at supermarkets. at supermarket. ඕකේ පුතේ වෙච්ච දේ ආපහු සර් පැහැදිලි කරනවා බලා ගන්නකෝ. මේකේ a lot of money object එක යා ගෙනිච්ච ඉස්සරහට. ඊට පස්සේ people කියන්නේ object එක යා ගෙනාව පිටිපස්සට. ඊට පස්සේ spend කියන එක is spent කියලා ආවා. rest එක අන්තිමට කොහොමද අත්‍ය දෙන්නේ? එයා at supermarket කියලා අන්තිමටම ආවා. ඔය වාක්‍ය හැදිච්ච විදිය පැහැදිලිද පුතේ? ඔව් සර්. පැහැදිලි නැති දරුවෙක් ඉන්නවද කවුරු හරි? අද ආපු දරුවෙක් හරි කලින් හිටපු දරුවෙක් හරි එතකොට පුළුවන් මට පරිපූර්ණ පැහැදිලි කරන්න. හරි එහෙනම් අපි යන් ඕකේ දැන් ඔය වාක්‍ය ලියා ගන්නකෝ examples කියලා දාලා ඔය වාක්‍ය විතරක් ලියා ගන්න තුන්වෙනි එක. හරි තුන්වෙනි වාක්‍ය passive voice එකට හරවලා ලියන්න. මෙන්න මේක. හරිද පුතේ?
හරි good. ලිව්වා කියලා කියනවා. එහෙනම් හරි. දැන් බලන්න ඊළඟ එක අපි ඔතනින් යනවා ඊළඟ sentence එකට. ඊළඟ එක විදියට මම තෝරගන්නවා පුතේ මෙන්න මේ වාක්‍ය. හරිද? ඊළඟ එක විදියට අපි තෝරගමු මෙන්න මේක. 7 වෙනි එක. මේක බලන්න 7th one your කියලා කියන්නේ පුතේ ඔබගේ impolite ලියාගත්තේ නෑ. ඔන්න දැන් ලියා ගන්නකෝ. පුතේ ඉක්මන් කරන්න. සර් කලින් වාක්‍යෙ දෙන්න මොකද්ද සර්? හරි සර්. මොකද්ද පුතේ? අර 7 වෙනි වාක්‍යෙ මොකද්ද සර් තිබ්බේ? your impolite tone එහෙමයි තිබුණේ. ඒක පුතේ කියලා දෙන්නම්. මේක ලියාගෙන ඉවර වෙච්ච ගමන් ඒ sentence එක කියලා දෙන්නම්. චුට්ටක් ඉන්නකෝ. හරි සර්. හරි ලියාගෙන ඉවරයිලු. එතකොට පුතේ ලියනකොට චුට්ටක් ඔන්න සර් ටයිම් එක දෙනවා. ඒ දෙන ටයිම් එකේ ඉක්මනින්ම ලියමු. ඊළඟට පුතේ වෙන්නේ passive voice 7th one. ඔන්න බලන්න. දැන් අපි කරන්න තියෙන්නේ පුතේ මේකේ කතෘ හොයා ගන්නවා. හරි. your impolite tone හරි සර්. surprises me. ඊට පස්සේ පුතේ කියන දේ පැහැදිලි නෑ පුතේ. බලන්නකෝ මේකේ your impolite tone ඔයාගේ impolite tone කියන්නේ පුතේ අවිනීත ස්වරය. දැන් ඔයා යාළුවෙකුට කතා කරනකොට ටිකක් තරහින් විනීතකමක් නැතුව කතා කරනවා නම් ඔයා ගැන හරියට දන්න යාළුවෙක් චුට්ටක් ඔයා තරහ ගිහිල්ලා ඉන්නේ කියලා තේරුම් ගන්නවා. එතකොට මෙන්න your impolite tone ඔයාගේ අවිනීත ස්වරය surprises me පුදුම කරා මාව. පුදුම කරනවා. එතකොට පුතේ මේකේ ක්‍රියාව තමයි surprises පුදුම කරනවා කියන එක. ඒ නිසා අපි මෙතෙන්ට දාගන්නවා මෙයා තමයි verb. මෙයා verb එක කියලා. හරි. ඊට පස්සේ අපි දාගන්නවා your impolite tone මේක තමයි subject එක. සහ me මාව තමයි පුදුම කරන්නේ. මෙයා object එක. දැන් පුතේ වාක්‍ය ලේසි. අපි object එක කොහෙටද ගෙනියන්නේ? මේ තියෙන වාක්‍ය object එක කොහෙටද පුතේ ගේන්නේ? මුලට. අන්න හරි. වාක්‍ය මුලට ගේනවා. එතකොට me කියලා තියෙන එකක් මුලට එනකොට මොකක් වෙලාද මුලට එන්නේ? I කියලා. අන්න හරි. very good. එතකොට I කියන එක්කෙනත් එක්ක ගැලපෙන්නේ am ඉස්සා වලින් මොකද්ද පුතේ? am. එතකොට I am ඊළඟට ක්‍රියාවේ past participle එක දාන්න ඕනේ. මේකේ ක්‍රියාවකෝ surprises. එතකොට surprises කියන එකේ past participle එක මොකද්ද? surprised හොඳට හිතන්න පුතේ. surprised. හරිද? ඕකේ past participle එක surprised ed එකතු වෙන්නේ. එතකොට I am surprised by මොකකින්ද මෙයා පුදුම වෙන්නේ පුතේ? අන්න subject එක ගේනවා පිටිපස්සට. very good. your impolite tone. your impolite tone. එතකොට තේරුම එනවා මාව පුදුමයට පත් කරනු ලබනවා ඔබගේ අවිනීත ස්වරය. මාව පුදුමයට පත් කරන්නේ ඔයාගේ විනීතකමක් නැති ස්වරය. ඒ කියන්නේ විනීතකමක් නැතුව කියන දේවල්. ඒක හරි. දැන් එන්නේ ඊළඟ එකට ලියා ගන්න වෙලාව දෙන්නම්. දැන් පැහැදිලි කරද්දී හොඳ දරුවා වගේ නම් ලියන්න එපා. මොකද පැහැදිලි කරද්දී ලියනවා කියලා කියන්නේ පුතේ ලොකු ගැටලුවක් ඒක. මේක තේරුම් අරගන්න එපයි. දැන් ගිය සතියේ හිටපු නැති දරුවෙක් නම් මේක කොහෙත්ම තේරෙන්න විදියක් නැහැ. මොකද ලෙසන් එක පැහැදිලිව අපි දවසක් තිස්සේ කතා කරලා උදාහරණ එක තමයි ආවේ. එතකොට එකපාරේ මේක පුතේ ඔයාගේ ජීවිතයේ සාමාන්‍ය පෙළවලදී ඒ වෙනකන් උසස් පෙළවලදී ඒ වෙනකන් සහ විශ්වවිද්‍යාල මට්ටමේදී පවා ඔයා ලියන්න ඕනේ මේ ක්‍රමයට. දැන් අපි ලියන්නේ මම බත් කනවා I eat rice. හැබැයි ඒක පුතේ සාමාන්‍ය ක්‍රමේ. අපි ලියන්න ඕන rice is eaten by me. ඒක තමයි අපි මේ ඉගෙන ගත්තේ. එතකොට ගිය සතියේ ලෙසන් එක බලපු නැති දරුවෙක් නම් මේක තේරුම් ගන්න අමාරු වෙයි. ඒ නිසා හොඳට බලන් ඉන්න. අද මේකේ past එක කතා කරනවා. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන් බලන්නකෝ. මේකේ කියනවා many people කියන්නේ පුතේ ගොඩක් මිනිස්සු. ඒක තමයි subject එක. ක්‍රියාව කරන්නේ ඒගොල්ලෝ. use කියන්නේ පාවිච්චි කරනවා. එයා තමයි ක්‍රියාව. මොනවද පාවිච්චි කරන්නේ?
අන්න බයිසිකල් තමයි පාවිච්චි කරන්නේ. ඒ මොකක් විදියටද? as a means of transport කියන්නේ ප්‍රවාහන මාධ්‍යයක්, ප්‍රවාහනය සඳහා පාවිච්චි කරනවා කියලා කියන්නේ. එතකොට පුතේ පළවෙනියා subject එක. එතකොට මෙයා තමයි අපි subject එක විදියට සලකන්නේ. මෙයා තමයි verb එක විදියට සලකන්නේ. මෙයා තමයි object එක විදියට සලකන්නේ. කර්මය. කර්තෘ ක්‍රියාව කර්මය. මෙයා තමයි පුතේ rest එක. ඉතිරි කොටස. දැන් අපි ඉස්සරහට ගෙනියන්නේ කවුද? object එක. object එක. very good. අපි ඉස්සරහට ගෙනියන්නේ object එක. එහෙනම් object එක ගේන්න. එතකොට මේ කියනවා bicycles කියලා. bicycles කිව්වම එකයිද ගොඩයිද පුතේ? ගොඩයි. එතකොට අපි දාන්නේ ඇමිස්සා වලින් හරිද? ඇමිස්සා වලින් එතකොට bicycles are use කියන එකේ past participle එක මොකද්ද? use කියන එකේ past participle එක used. එතකොට bicycles are used by කවුරු විසින්ද පාවිච්චි කරන්නේ? by many people. නියමයි. by many people. අනිතුරු ටික පුතේ අන්තිමට කොහොමද දානවා? as a means of transport. means of transport කියන්නේ ප්‍රවාහන ක්‍රමය විදියට. හරි. හොඳ දරුවගේ දැන් මේ වාක්‍ය දෙක ලියා ගන්නකො. මම ඕන පොතේද ලියා ගන්න ඕන කියලා අහලා තියෙනවා. පොතේ writing book එකේ ලියන්න. අපි මේ grammar part එක කරා ගිය සතියේ උගන්වපු තැනට පහලින් අපි මේ කතා කරන වාක්‍ය ටික ලියමු. ඔය වාක්‍ය දෙක ලියලා ඉවර වෙලා කියන්නකො හරි කියලා. මොකද්ද පොතේ? මට පොතේ ඇහුන්නේ නැහැ දරුවා කියන එක. කැමරා ඔන් කරන්න බැරි කියලා කියන්නේ. කැමරා එක පොතේ මම මෙහෙම බ්ලොක් කරලා ඇත්තේ. පොඩ්ඩක් ඉන්න බලන්න. මොකද එදා අයියලාගේ සෙමින එකක් තිබුණානේ. මම ඒක settings දැනුත් වෙනස් කරා. ඒ අයියලාගේ සෙමින එකට මම කැමරා ඔන් කරන්න බැරි වෙන්න හදලා ඇති. ඔව් එහෙමයි තියෙන්නේ පුතේ. ලියාගත්තා සර්. හරි ලියාගත්තා. තාම නෑ සර්. හරි ලියන දරුවා ලියන්න. මම වෙලාව දෙන්න. හරිද? තාම නෑ සර්. හරි පුතේ හරි. තාම නෑ සර්. හරි පුතේ. හරි සර්. හරි good. හරි සර්. හරි. හරි සර්. හරි very good. අපි යන් ඊළඟ එකට ලේසි එකක් දෙකක් අපි බලමුකෝ තව. ලේසි නෙමෙයි අමාරු එකක් දෙකක්. ලේසි ඒවා දැන් කරුවානේ. හරි ලියන්නකෝ. හරි සර්. නෑ. හරි ලියන්නකෝ. හරි සර්. හරි. තාම ලියන දරුවෝ ඉන්නවද? හරි සර්. තාම ලියනවා. පොඩ්ඩක් ඉක්මන් කරන්න පුතේ. හරි සර්. හරි. හරි. ඔන්න දැන් ලියලා ඉවරයිනේ. දැන් බලන්න පුතේ 10 වෙනි වාක්‍ය මේකේ. හොඳට බලන්න. මේකේ අහනවා how do you make the pudding? දැන් පුතේ මේ අපි කතා කරන හැම වාක්‍යයක්ම මොන ටෙන්ස් එකටද අයිති වෙන්නේ? හොඳ දරුවාගේ කියන්නේ. active voice. පොතේ active voice passive voice කියලා කියන්නේ වාක්‍ය ලියන එක. හරිද? කර්තෘකාරක කර්මකාරක එක්ක කර්තෘ ඉස්සරහා ඉන්නවා නැත්නම් කර්මයේ ඉස්සරහා ඉන්නවා. හැබැයි පුතේ tense එක කියලා කියන්නේ ඒක අයිති වෙන කාලය. ඒ කියන්නේ වර්තමාන කාලයයිද අතීත කාලයයිද එහෙම. දැන් මේ ලියන මේ අපි කතා කරන ඔක්කොම වාක්‍ය පුතේ මොන කාලයයිද?
present tense. present tense very good present tense very good වර්තමාන කාලයයි පුතේ අද අපි කතා කරනවා අතීත කාල වාක්‍ය කොහොමද හදන්නේ කියලා හරි මේ කොටසෙන් පස්සේ දැන් බලන්න 10 වෙනි වාක්‍ය how do you make the pudding මේකේ අහනවා ප්‍රශ්නේ how කොහොමද do you make the pudding මෙන්න පුතේ මේකේ තියෙන්නේ ප්‍රශ්නයක් අන්න හරි ඔයා කොහොමද how කියන්නේ කොහොමද do you make ඔයා හදන්නේ the pudding පුඩිම එහෙනම් මෙන්න මේක පුතේ ඉතා වැදගත් මේකේ කෝ කතෘ ක්‍රියාව කරන කෙනා කෝ you අන්න හරි you ඔයා තමයි හදන්නේ කෝ ක්‍රියාව Make. මොකක්ද හදන්නේ පුතේ පුඩිම එතකොට ප්‍රශ්නයක් හොඳට බලන්න පුතේ ප්‍රශ්නයක් මේ තියෙන විදියට passive voice එහෙම නැත්නම් කර්මකාරකයට හැරෙද්දි පුතේ මේකේ how කියලා වගේ වචනයක් තියෙනවා නම් අපිට එයා එහෙමම ඉස්සරහින් දාන්න වෙනවා. හරිද? මොකද how කියන එක නා ඉස්සරහින් දාන්න වෙනවා. දාලා පුතේ දුවේ මේක ප්‍රශ්නයක් නිසා හරිද? අපි බලනවා ඉස්සරහට එන්නේ කවුද කියලා. දැන් මේකේ කර්මයේ ඉස්සරහට එන්න එපයි. මේ doodles කියලා තියෙන ඒවා ගැන හිතන්න එපා පුතේ. හරිද? මේ doodles කියලා තියෙන ඒවා ගැන හිතන්න එපා. හොඳට බලාගන්න. මේක ගැන හිතන්න නැතුව මේ how where when why ඔයි වගේ වචන තියෙනවනේ ඒ වගේ එකක් තියෙනම් එයා ඉස්සරහින් දානවා ඊට පස්සේ ඉතුරු ටික අනිත් විදියට හරවන්න පුතේ දැන් ඉස්සරහට එන්නේ කවුද ඔබ්ජෙක්ට් එක කො මේකේ ඕනම් The pudding. අන්න හරි මෙයා සබ්ජෙක්ට් එක මෙයා verb එක මෙයා තමයි ඔබ්ජෙක්ට් එක හරිද එතකොට ඉස්සරහට එන්නේ පුතේ the pudding ඔව් පුතේ ඔව් එතකොට සර් ඕනම් වාක්‍යයක සර් doodles කියන ඒ වචන දෙක තිබ්බොත් සර් ඒ දෙක සර් වාක්‍ය වලට දාන්නේ නැහනේ නෑ ඒ දෙක passive voice එකේ මුලට දාන්න නෑ පුතේ මේ ප්‍රශ්නයක්නේ මේක කතෘකාරක ප්‍රශ්නය අහන විදිය ඒ කියන්නේ active voice වලදී කතෘකාරක වාක්‍යයක් ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්නේ අපි doodles වලින් බහු වචනයි නම් අපි do පාවිච්චි කරනවා ඒක වචනයි නම් does පාවිච්චි කරනවා හරිද දැන් එතකොට මෙතනදී පුතේ මේ තියෙන ක්‍රමයට අපිට බෑ passive voice වාක්‍ය හදන්න. ඒ නිසා බලමු කොහොමද හදන්නේ කියලා. මේකේ තියෙනවා පුතේ object එක the pudding නේ. එතකොට ඉස්සරහට එන්නේ the pudding. එතකොට ඉස්සරහට එන්නේ the pudding. the pudding කියන්නේ එකයිද ගොඩයිද පුතේ? අපි හිතමු. දැන් ඔන්න the pudding කියන එක නා ඉස්සරහට ගත්තා. හරි. ඔන්න අපි එකයි. the pudding කියන එක ඉස්සරහට ගත්තා. හරි. ඔන්න ගත්තා. දැන් පුඩින් කියන එක පුතේ එකයි කියලා දරුවෝ කිව්වනේ එහෙනම් යොදන්න වෙන්නේ ඇම්මිස්සානේ එතකොට ඇම්මිස්සා වලින් මෙතෙන්දී ඒක වචනයි නේ මොකක්ද දෙන්නේ is දැන් is කියන එක නා පුතේ දාන්නේ කොතෙන්ටද මෙතෙන්ටද නැත්නම් මෙන්න මෙතේ ඉස්සරහටද ඉස්සරහට හරි හොඳට මතක තියාගන්න ප්‍රශ්නයක් නම් දැන් ප්‍රශ්නයක්ද කියලා අඳුන ගන්න පුළුවන් නේ ප්‍රශ්නාර්ථ ලකුණෙන් මේ තියෙන්නේ ප්‍රශ්නයක් නම් පුතේ ඇම්මිස්සා දාන්නේ මුලට ඒ දාන්නේ ඉස්සරහට එන වචනේ හැටියට දැන් ඉස්සරහට ආවේ the pudding නේ the pudding කිව්වම එකයි the pudding කියලා කිව්වම එකයි ඒ නිසා අපි is පාවිච්චි කරනවා ඒ is දාන්නේ මෙන්න මෙතෙන්ට එතකොට how is the pudding එච්චරයි දැන් මෙන්න මේ make කියන එක නා passive past participle එකට හරවනවා passive voice එකේ make කියන්නේ අන්න හරි make කියන එකේ past participle එක made ඒ නිසා මෙතෙන්දී අපි ඉතුරු ටික ගොඩනගනවා පුතේ the pudding sorry මේකේ අපි ඉතුරු ටික ගොඩනගනවා the pudding made ඇයි අපි මෙතන is දැම්මේ නැත්තේ is කියන එක නා වාක්‍ය මුලින් දාලා තියෙන්නේ මොකද මේක ප්‍රශ්නයක් එතකොට how is the pudding made by you නියමයි පුතේ by you question mark එතකොට සම්පූර්ණ උත්තරේ හැදෙනවා how is the pudding made by you හරිනේ made by you very good දැන් ඊළඟ එක බලන්න තාම ලියන්න එපා දැන් ඊළඟ එක බලන්න ඒකත් ඒ જાතියෙමයි ඒකත් ඒ જાතියෙමයි how do වැඩක් නෑ අපිට ඒවා හිතන්නේ අන්න කතෘ තමයි දේ ක්‍රියාව තමයි water වතුර දානවා වතුර දාන්නේ මොනවටද the plants පළවලට එහෙනම් පුතේ මේකේ how කියන වචනේ තියෙනවා how කියන එක නා ඉස්සරහින් අපි එහෙම්මම දානවා හරිද දැම්මා ඊට පස්සේ අපි බලන්න ඕනේ මේකේ ඔබ්ජෙක්ට් එක විදියට ඉස්සරහට එන්නේ කවුද කියලා කවුද පුතේ ඉස්සරහට එන්නේ the plant අන්න හරි the plants එතකොට the plants කිව්වම am the is දාද පුතේ
එතකොට මේක ප්‍රශ්නයක් නිසා අපි මෙතෙන්ට දානවා දාලා තමයි the plants කියන එක දාන්නේ. එතකොට how the plants water වල past participle එක මොකද්ද? Watered. Watered. Very good. How are Watered. the plants watered by By them. they කියන එක By them වෙනවා them. නියමයි. එතකොට පුතේ මේකේ අන්තිමට question mark එක. ඒ නිසා අපි උත්තරේ හදනවා how are the plants watered by them? කොහොමද ඔවුන් විසින් පැලවලට වතුර දැමෙන්නේ? එක දරුවෙක් ඉන්නවා දඩ බඩ ගාලා ටයිප් කරලා උත්තර ටික එවනවා. හරි. ඉතින් ඒ දරුවටත් ලේසියිනේ මයික් එක ඔන් කරන් උත්තර ටික කිව්වනම් මේ chat එකේ දඩ බඩ ගාලා මම බලනවා උත්තර මොනවද මේ ලෝඩ් වෙන්නේ කියලා. බලනකොට ඒ දරුවා උත්තර එවලා තියෙන්නේ. හරි හොඳයි. හැබැයි පුතේ උත්සාහ කරන්න ඉතින් මයික් එක ඔන් කරලා දබාය නැතුව අදහස කියන්න. හරි. දැන් ඕක ක්‍රමේ තේරුණා. දැන් අපි බලමු ওই ප්‍රශ්න දෙකත් ලියාගන්න. 10යි 11යි වාක්‍ය දෙකත් හොඳ දරුවා වගේ ලියා ගන්නකෝ. ඔය වාක්‍ය දෙක ලියා ගන්නද? ඔව් පුතේ ලියා ගන්න. 10 11 වාක්‍ය දෙකත් ලියා ගන්න. I have finished, sir. Okay, very good. අනිත් අය ඉවර කරන්න. Sorry, sir. I have finished, sir. Okay, good. Sorry, sir. Good. Finished, sir. ලියන අයට පුතේ මම අවශ්‍ය තරමේ වෙලාවක් දෙනවා. ලියලා ඉවර දරුවෝ ඉවරයි කියලා කිව්වට කලබල වෙන්න එපා. ඉක්මනට ලියන්න පොඩි උත්සාහයක යෙදෙන්න හැබැයි. හරිද? හරි සර්. සමනේ. හරි. හරි පුතේ. ලියන අය ලියන්නකෝ. හරි ඉවරයිද? ඉවරයි. Okay, okay. ඉවරයි, sir. Okay, good. Now let's move on to the another sentence. අපි අනෙක් වාක්‍යයකට යමු. දැන් බලමු පුතේ ඊළඟට තියෙනවා මේකේ අපි 12 13 කියන වාක්‍ය දෙක බලලා ඊට පස්සේ යමු past tense එකට. මෙන්න මේකේ තියෙන්නේ පුතේ අලුත් ක්‍රමයක්. හරිද? මේකේ අහලා තියෙන්නේ doesn't she give you money any money? She give mine any money. Sorry පුතේ. හරි. බලමු. මේකේ පුතේ තියෙනවා doesn't she give you any money? මෙන්න මේක පුතේ අපි පැහැදිලිව වෙන් කර ගන්නවා subject එක මොකද්ද verb එක මොකද්ද object එක මොකද්ද කියලා. මේකේ doesn't කියන වචන ගැන හිතන්න එපා. මේකේ පුතේ subject එක she give you any money? she අය තමයි ක්‍රියාව කරන්නේ. එයා කරන ක්‍රියාව තමයි දෙනවා give. මොනවද දෙන්නේ පුතේ? sorry මොනවද දෙන්නේ? any money. any money. Very good. any money. ඊළඟට මම අහනවා පුතේ ප්‍රශ්නයක් කාටද දෙන්නේ? you. එහෙනම් පුතේ හොඳට මතක තියාගන්න මම අපේ දරුවන්ට කියලා දුන්නා යම්කිසි ක්‍රියාවකින් පුතේ අපි ප්‍රශ්නයක් ඇහුවම මොකද්ද? ඒකට උත්තර එනවා නම් ඒක කර්මය කියලා සර් කිව්වා නේද? දැන් අපි අහනවා give දෙනවා දෙන්නේ මොකද්ද? any money. හරි මුදල්. එතකොට මං කිව්වා දෙන්නේ කාටද කියලාත් අහලා බලන්න. කාටද කියන එකට උත්තර එනවා නම් ඒකත් කර්මය. එතකොට කාටද දෙන්නේ? you ඔබට. ඒ නිසා මේ වාක්‍ය පුතේ කර්ම කීයක් තියෙනවද? අන්න හරි ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. ඒ නිසා මේකේ උත්තර දෙකක් එනවා. එතකොට මෙයා සබ්ජෙක්ට් එක, මෙයා තමයි ක්‍රියාව. දැන් පුතේ හොඳට තේරුම් ගත්තොත් මෙතන doesn't කියලා තියෙන්නේ does කියන එකට හරිද? does කියන එකට මොකක් එකතු වෙලා හැදිලාද? not එකතු not එක හැදිලා. ඒ නිසා පුතේ අපි කරන්නේ පුතේ ප්‍රශ්නේ හදනකොටත් මේකේ ඔබ්ජෙක්ට් එක විදියට ඉස්සරහට ගන්න you නම් හරිද? මේකේ ඔබ්ජෙක්ට් එක විදියට අපි ඉස්සරහට ගන්න you නම් you කියන එකට ගැලපෙන්නේ am days දාද පුතේ? you කියන එකත්
එතකොට අපි කරන්නේ ඉස්සරහට ආ දානවා. හැබැයි ආවලට පිටිපස්සේ නොටුත් දානවා. ඇයි ඕකේ නොට් කියලා කෑල්ලක් තියෙනවනේ. ඒ නිසා මේක අපිට කෙටි කරලා හදන්න පුළුවන්. අපි කියනවා මේකෙන් හැදෙන්නේ හරිද? මේකෙන් හැදෙන්නේ ආන්ට් කියන වචනේ. very good. හරිද? මේකෙන් හැදෙන්නේ ආන්ට් කියන වචනේ. ඔන්න ඔහොමයි එන්නේ ප්‍රශ්නේ පුතේ. එතකොට ආන්ට් you දැන් හරි ඔබ්ජෙක්ට් එක ගත්තා. එතකොට ආන්ට් you give කියන එකේ passive past participle එක මොකද්ද? given. you gave given. එතකොට given කියන එක නා තමයි past participle එක. aren't you given පුතේ ඊළඟට by දාලා හොඳට තේරුම් ගන්න මේකේ ඔබ්ජෙක්ට් දෙකක් නේ තියෙන්නේ. එතකොට by කියන එක නා දාලා she ගන්න කලින් අනිත් ඔබ්ජෙක්ට් එක ඔතෙන්ට දාන්න ඕනද නැද්ද? දාන්න ඕන. ඒ නිසා any money මේ જાතිය වාක්‍ය හදන විදිය මම දරුවන්ට කියලා දුන්නා. හරි. එතකොට any money aren't you given any money by she කියන එක නා පිටිපස්සට එද්දි මොකද්ද වෙන්නේ? by her. very good. දැන් පුතේ ඒ මේකේ you ඉස්සරහට ආවනන්නේ. බැරි වෙලාවත් මේකේ you කියන එක නා ඉස්සරහට එන්නේ නැතුව අපි හිතමු මේකේ එනවා any money කියන එක. එතකොට any money කියන එකට ගැලපෙන්නේ am days දාද? any money any කියන එකෙන් අපි ගන්නවා. හොඳට තේරුම් ගන්න පුතේ මෙන්න මේක. ඔය දරුවෝ හිතපු විදිය හරි. මුදල් කියලානේ කියවෙන්නේ. හැබැයි පුතේ any කියන වචනේත් එක්ක අපි නිතරම පාවිච්චි කරන්නේ singular ඒවා. හරිද? any කියන වචනේත් එක්ක අපි use කරන්නේ singular ඒක වචන විදියට. ඒ නිසා මෙතන ඉස්සරහට ගන්නේ is. එතකොට is not කියන එක isn't කියලා තමයි ඉස්සරහට එන්නේ. එතකොට isn't any money හරි isn't any money අනිත් ටික එහෙමමයි පුතේ. given කියලා ආවා. දැන් ඔතනින් ඉවර නෑ. මේකේ තියෙනවා ඊළඟට අනිත් ඔබ්ජෙක්ට් එක ඉතුරු වෙලා මොකද්ද? you. isn't any money given you by her. ඔන්න ඔහොමයි පුතේ උත්තර දෙක එන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරි good. දැන් ඊළඟට 13 වෙනි වාක්‍ය බලලා අපි මේක නතර කරමු ලියා ගන්න එක. Tarushi reads novels in the evening. මේක ලේසි වාක්‍යයක්. Tarushi තමයි ක්‍රියාව කරන්නේ. කියවනවා කියන එක reads තමයි ක්‍රියාව. novels නවකතා තමයි object එක. in the evening කියලා කියන්නේ rest එක. හරි. ඒක ඉතිරි කොටස. ඒක අන්තිමටමයි එන්නේ. ඒ නිසා අපි ඉස්සරහට ගන්නවා novels කියන එක. දැන් මේක ප්‍රශ්නෙකුත් නෙවෙයි, negative එකකුත් නෑ. මේක සාමාන්‍ය වාක්‍යයක්. ඒ නිසා අපිට ගැටලුවක් නෑ. අපි ගත්තා novels. එතකොට novels are read. හරිද? read කියන එක read read past participle එකත් ඕකමයි. එතකොට novels are read by Tarushi. අන්න හරි. Tarushi in the evening. very good. ඔන්න ඔහොමයි පුතේ sentence එක එන්නේ. දැන් හොඳ දරුවගේ ඔය sentences දෙකත් ලියාගන්න. ඔය වාක්‍ය දෙකත් ලියාගන්න. ඉතාම හිමින් පැහැදිලිව මේ කියලා දෙන්න වෙලාව අරගෙන ඒ වගේම බෝඩ් එකේ ඉරි කෑලි ගගහ කොටු කර කර නිකම්ම කිය ඉන්නෙත් නැතුව ඔයාලට හොඳට ඔලුවට යන්න ඕන නිසා තමයි මේ හැමදේම කරන්නේ. අපි ඉන්නේ දුරින්. අපි ඉන්නේ ළඟින් නෙවෙයි. ඒ නිසා ළඟ හිටියනම් පුතේ මේක ළඟට ඇවිල්ලා චෙක් කරලා ඒ ටික කරන්න තිබුණා. ඒ නිසා පුතේ ආසාවෙන් උවමනාවෙන් මේ නෝට්ස් ටික ලියා ගන්න. මේ සර් මාක් කරන දේවල් ගහන ඉරි කෑල්ලක් ගානේ හොඳට බලා ගන්න. හරිද? දැන් පුතේ මං නිතරම මේ දවස්වල කියන්නේ ළමයින්ට කිව්වා කියන දෙයක් තමයි ඔයාට අපිට මේ ලැබිච්ච අවස්ථාව පුතේ ලැබුණ නැති ගොඩක් දරුවෝ ඉන්නවා. හරිද? ලැබුණ නැති ගොඩක් දරුවෝ ඉන්නවා. මොකද ඇත්තටම පුතේ ෆෝන් එකක් නැති. හරි? මේ ළඟදි මං සංචරණ සීමා තියෙන ASCII මට යන්න වුණා ටවුන් එකට. හරිද? මට යන්න සිද්ධ වුණා ටවුන් එකට පර්මිෂන් එකක් අරගෙන මම ගියා ඉතින් මගේ වැඩකට. ඒ අද්දි පුතේ දැකපු දෙයක් තමයි ගාලේ කවුරුත් නැහැනේ 15 වෙනි. ඉතින් මම ගිහිල්ලා මං ATM එක ගාව නතර කරාම සාමාන්‍යයෙන් පුතේ ළඟට දුවන් එනවනේ කට්ටිය. ඒ වගේ පුතේ එනවා සාමාන්‍ය වයසක ළමෙක්. හරිද? ඇත්තටම ඔයාගේ වයස විතර කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට ඒ ආවම පුතේ මට හිතුණා එයා උදව්වක් කිල්ලුවා. ඉතින් ඒ උදව්ව කරලා මට එන ගමන් කල්පනා වුණා මේ ඉන්නේ ඇත්තටම මගෙන් ඉගෙන ගන්න වයසේ ළමයි. හරිද? සාමාන්‍යයෙන් එහෙම වයසක පොඩි ළමයි. හැබැයි පුතේ ඔන්ලයින් අධ්‍යාපනයේ තියා කන්න බොන්නවත් වේලක් නැතුව හරිද පාරේ තනියම සමහර විට
දෙමව්පියෝ ඇති. හැබැයි ඒ වෙලේ එහෙම පේන්නේ හිටියේ නැහැ. ඉතින් ඒ වගේ ඉන්න ළමයි ඉන්නවා පුතේ. ඒ නිසා ඒක ඉතාම කනගාටුවට කාරණාවක්. සහ අම්මා තාත්තා හිටියා වුණත් ෆෝන් එකක් නැති. හරිද? ඇත්තටම ෆෝන් එකක් ගන්න අමාරු. ඊට පස්සේ අම්මා තාත්තා අසනීප තත්ත්වෙන් ඉන්න දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ ගෙවල් වල ඉඳගෙන අම්මා තාත්තත් බලාගෙන අනිත් ඔයාලගේ වයසේ හැමෝම, ඒ කියන්නේ ඒ දරුවගේ වයසේ හැමෝම යාළුවෝ ඉගෙන ගන්නකොට ඒ කිසි දෙයක් නැතුව පුතේ ගෙදර ඉන්නවා. ඒ නිසා ඔයාට අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව හරි වටිනවා. අපි මෙහෙම හරි ඉගෙන ගන්නවා. ඒ දරුවන්ට සමහර අයට ඔන්ලයින් ඉගෙන ගන්න බෑ පුතේ. පාසල නැත්තම් නෑ යාලට. හරි. සමහර ළමයි ඉන්නවා ඇත්තටම දුප්පත් ඉන්න සපත් දෙකක් නැති සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගියත් යන්නේ එක පොතේ ඔක්කොම ලියාගෙන එන දරුවෝ ඉන්නවා. හරි. ඒ නිසා එහෙම අය එක ගත්තම අපි හරි වාසනාවන්තයි. ඔයා හරි වාසනාවන්තයි. ඒ නිසා ඒකෙන් පුතේ අවස්ථාවෙන් මේ ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතාම මහන්සියෙන් උවමනාවෙන් තමන්ගේ වැඩ කටයුතු ටික කරගන්න. හරි. ඒ නිසා මේ ගහන ඉරි කෑල්ලක් ගානේ මේ පැහැදිලි කරන හැම දෙයක්ම ගැන හොඳ අවධානයෙන් අහගෙන බලාගෙන ඉන්න. හරි. ක්ලියර් ඉවරයි නේද පුතේ? නෑ සර්. නැද්ද? Oh, sir. I have Yes, finished, sir. sir. හරි good. Oh, sir. හරි සර්. හරි. අනිත් දරුවෝ ඉවරයිද? ඉවරයි sir. ඉවරයි. ඉවරයි. හරි. අපි යන් පුතේ එතනින් එහාට අලුත් කොටසකට හරි. වෙලාවකි. දැන් හොඳ දරුවගේ බලන්න. අපි කතා කරන්න හදන ඊළඟ මාතෘකාව පුතේ මේ කල්තියා මේ ව්‍යාකරණ කොටස් ඉවර කරන්නේ මේ ටික ටිකක් අපි සංකීර්ණව ඉස්සරහට යන කොටස් නිසා. මොකද මේ පටන් ගන්න පැසිව් වොයිස් කොටස ජීවිතේ මෙතෙන් පටන් ඉංග්‍රීසි ඔබ භාවිතා කරන සෑම අවස්ථාවකම චුටි දරුවන්ට ඕනේ වෙන දෙයක්. ඒ නිසා හරියට මතක තියාගන්න. අපි ඊළඟ කොටසට එනවා passive voice of simple past tense. මේක එනවා පුතේ passive voice of simple past tense. දැන් මට හොඳ දරුවෝ වගේ කියන්න මොකක්ද past tense එක කියන්නේ? අතීත කාලය. very good. එතකොට මට කියන්න අතීත කාල වාක්‍යයක් මට කියන්න උදාහරණයක් විදියට. අන්න හරිය දරුවා කියනවා I read a book. හොඳයි. තව වාක්‍යයක් I played the cricket. I played the cricket. හා ඒක පැහැදිලිව පේන එකක් නිසා නෑ. ඒක හොඳයි. ඒ වාක්‍යයත් හොඳයි. ed වලින් තියෙන එකක් නිසා අපි ඒකත් චුට්ටක් කියමු. තව එකක් I go on the bank. මොකද්ද පුතේ? I go on at bank. I went වෙනවා පුතේ එහෙනම්. හරි gone කියන්නේ past participle එකක්. අතීත කාල නිසා එන්නේ අතීත ක්‍රියාවක්. මෙන්න බලන්නකෝ. උදාහරණයක් ගන්නවා මෙහෙම. I went the temple. I ඒක හරි. wrote a letter. අන්න හරි. අපි ඒ වාක්‍ය ගමුකෝ. ඒ දරුවා කියපු එක. She wrote a letter. මේක පුතේ කෝ කතෘ සබ්ජෙක්ට් එක කෝ? She. She. හරිද? කෝ මේකේ verb එක අතීත ක්‍රියාව. මොකක්ද මෙයා ලියලා තියෙන්නේ? A letter. ඔබ්ජෙක්ට් එක ඒක. ඒ නිසා පුතේ අපිට කියන්න පුළුවන් ඇත්තටම passive voice active voice. හරිද? active voice. වාක්‍යයක් නිර්මාණය වෙන්නේ පුතේ subject එක තියෙනවා. subject එකට පිටිපස්සේ past verb. නිකං verb නෙවෙයි. past verb. අතීත ක්‍රියාවක් තියෙනවා. ඒ අතීත ක්‍රියාවට පිටිපස්සේ object එක තියෙනවා. object එකට පිටිපස්සෙන් තමයි rest ඉතිරි කොටස තියෙන්නේ. එතකොට මෙන්න මේක තමයි පුතේ සාමාන්‍යයෙන් අතීත කාල වාක්‍යයක් නිර්මාණය වෙන විදිය. ඔය තමයි active voice. මේ කතෘ ඉස්සරහ ඉන්නවා.
ඊළඟට අපි බැලුවොතින් එහෙම ඕකම passive voice. හරිද? passive voice. මේකෙදි පුතේ මොකද්ද වෙනව ඇත්තේ? දැන් passive voice නම් වෙන දේ අපේ දරුවෝ දන්නවා. මොකද්ද වෙන්නේ? මුලට ඔබ්ජෙක්ට් මුලට object එක එනවා. එහෙනම් මේ object එක අන්න හරි. object එක verb past verb හා object එක ආවා. object එකෙන් පස්සේ මොකද්ද වෙනව ඇත්තේ? was verb Very good. මට උත්තර ඇහෙනවා was were. පුතේ මේක past tense. This is past tense. So you have to use was and were as be verbs in passive voice. මෙන්න මේකේ පුතේ මේකේ තියෙන්නේ මේ අතීතයිනේ. past කියන එක අපේ ඔළුවේ තියෙනවා. එතකොට present වලදී වර්තමාන කාලෙදී අපි ඇම්මිස්සා දැම්ම නම් past tense එකේදී අපි පාවිච්චි කරන්න ඕනේ we have to use was and were. ඒක was and were. Sorry, was and were. හරි. එතකොට මෙතනදී අපි ගන්න ඕනේ passive voice එකේ අපි එකතු කරනවා විශේෂ පද දෙකක්. ඒ තමයි was and were. ඔය වචන දෙකෙන් එකක් අනිවාර්යෙන් ලියන්න ඕන. ඒකෙන් පස්සේ අපි ලියන්නේ මොන ක්‍රියාවක්ද පුතේ? subject past verb past verb ද subject පුතේ passive past voice නම් participle අන්න හරි. හොඳට තේරුම් ගන්නකො සර් අහන දේ. දැන් object එක ගත්තා ඉස්සරහට. ඊළඟට මෙතන උපකාරකයේ විදියට was were දැම්මා. හරිද? මේ හැම passive voice වාක්‍යකම පුතේ මේ හැම කර්මකාරක වාක්‍යකම ක්‍රියාව තියන්නේ past participle. මොකක්ද ස්වරූපය? past past participle. ඒක present tense උනත් past tense උනත් future tense උනත් present continuous උනත් past continuous උනත් perfect එකක් උනත් මොන tense එක උනත් මොන tense එක උනත් කර්මකාරක වාක්‍යක හරිද මොන tense එක උනත් කර්මකාරක වාක්‍යක ක්‍රියාව තියෙන්නේ past participle. එනිසා මෙතනත් අපි ගන්නවා පුතේ past participle verb. පුතේ කවුද මේ mic එක on කරන් පිඹින්නේ? මම හිතන්නේ hand free එක හරි ගහලා තියෙනවා. ඒ පිඹින සද්දය ඇහෙනවා. හරි. ඒ පාර ඔන්න mic උත් මට block කරන්න වෙනවා. එතකොට නදුන් අර mic එකෙන් පුතේ ඔය පිඹින සද්ද එන්නේ. mic එක off කරගන්න. හරි. ඊට පස්සේ ඔන්න තව දෙකක් තියෙනවා. ඊළඟට හරි mic තුනම off වුණා. හරි. ඊළඟට object එක ඉස්සරහට එනවා was were තියෙනවා past participle verb තියෙනවා. ඊට පස්සේ පුතේ අර විදියමයි by කියන එක්කෙනාව දාලා අපි subject එක එතෙන්ට ගන්නවා. හරි. ඊට පස්සේ තමයි rest ඉතිරි කොටස එකතු වෙන්නේ. හරි. ඒ නිසා මෙන්න මේ ක්‍රමයට තමයි පුතේ අපි passive voice එක ගොඩනගන්නේ. හරි. passive voice එක ගොඩනගන්නේ ඔය ක්‍රමයට. එතකොට ඇත්තටම වෙලා තියෙන්නේ මේ තියෙන object එක මෙතෙන්ට ආවා. මේ තියෙන ක්‍රියාව මෙතෙන්ට ආවා. මේ තියෙන subject එක මෙන්න මෙතෙන්ට ගියා. ඕක පැහැදිලි නේද පුතේ? ඔව් සර්. හරි. එහෙනම් ලියන්න මාතෘකාව passive voice of simple past tense. අලුතෙන් ලස්සන මාතෘකාවක් ලියන්න ඉක්මනට. ලිව්වා? හොඳයි. ලියපු නැති අය ඉක්මනට ලියන්න. නෑ සර් passive voice Passive voice of simple past tense. SIMPLE PAST past tense TENCSE past tense. හරි. සර් ඒක ලියලා ඔය ටික ලියා ගන්නව නේද? නෑ පුතේ මේ ටික දැම්ම ලියන්න එපා. හරි මේ ටික දැම්ම ලියන්න එපා. Simple past tense passive voice of simple past tense කියලා ලිව්වා දැන්. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මෙන්න මෙහෙම මේ තියෙන අකුරු ඔන්න පුතේ අකුරු පැහැදිලිව පේන්න ඕන නිසා සර් මේක ඕපන් කරේ. මෙන්න past tense passive voice of simple කෑල්ල අලුතෙන් දාන්න ඕනේ past tense. හරිනේ. හරි. දැන් පුතේ ලියන්න මෙන්න මෙහෙම අතීත කාලයට අයත්
අතීත කාලයට අයත් හරි සර්. අතීත කාලයට අයත් කතෘ කාරක වැකියක් අතීත කාලයට අයත් කතෘ කාරක වැකියක් අතීත කාලයට අයත් කතෘ කාරක වැකියක් හරි. කර්ම කාරකයට හැරවීමේදී හැරවීමේදී පහත ක්‍රමය අනුගමනය කරයි. කර්ම කාරකයට හැරවීමේදී පහත ක්‍රමය අනුගමනය කරයි. පහත ක්‍රමය අනුගමනය කරයි. හරි සර්. හරි. දැන් පුතේ මේක ලියා ගන්න ඕනේ මෙන්න මේ විදියටම. ඊට කලින් සර් මෙන්න මේකත් පැහැදිලි කරනවා. එතකොට උදාහරණයක් තියන්න පුළුවන් නේ බලමු. දැන් මට කියන්න පුතේ මේක පැසිව් වොයිස් එකට හැරවෙන විදිය. මෙයා සබ්ජෙක්ට් එක. සෝරි මෙයා ඇක්ටිව් වොයිස් එක. ඒ නිසා සබ්ජෙක්ට් එකේ ඉන්නවා verb එක ඔබ්ජෙක්ට් එක. මෙයා පැසිව් වොයිස් එකට කොහොමද හැරවෙන්නේ? අන්න හරි. letter ඉස්සරහට එනවා. එතකොට letter එකයි එතකොට a letter was written by මේක පුතේ write නෙවෙයි write wrote written හරිද මේක එන්නේ written එතකොට a letter was written by her very good එනිසා මෙන්න මේක example හරි උදාහරණය කියලා දාලා මේකත් ලියන්න ඊට කලින් මේ ටික ලියන්න මෙන්න මේ කොටස ලස්සනට ලියලා මේ ඊතල ටික change කරලා ඒක හදාගෙන උදාහරණයේ විදියට මෙන්න මේක ලියන්න. දැන් ඉක්මන් කරලා ලස්සනට ලියන්නකෝ. ඉක්මනත් ඕනේ ලස්සනත් ඕනේ. මේ සේරම ටික සර්. ඔව් පුතේ. හොඳට අහන් ඉන්න ඕනේ. තාත්තේ මම තාත්තගෙන් දෙයක් අහන්නේ. හැබැයි තාත්තා මේක 1000 වෙන්න බෑ. පුතේ මයික් එක ඔන් එකේ තියෙනවා. රණෝදී මයික් ගොඩක් තියෙනවා ඔන්න එකේ. ඔන්න මම ඔෆ් කරගෙන ගියා. සර් එක්සැම්පල් එක ලියන්න ඕනේද? ඔව් පුතේ එක්සැම්පල් එකක් ලියන්න. Finish. හරි. No, sir. අනිත් දරුවනුත් ලියන්නකෝ. හරි සර්. අංසක සිතුම්. පුතේ සිතුම් පුතේ මයික් එක ඔන් එකේ තියෙනවා. දෙල්මිකා වින්දි මයික් එක ඔන් එකේ. බෝඩ් එක පැහැදිලි. කාටද පුතේ මං හිතන්නේ දරුවාගේ සිග්නල් නැතුව ඇති. සර් අපිට පැහැදිලි.
ඔව් පුතේ ඒක තමයි ඒ දරුවගේ සිග්නල් පොඩි ගැටලුවක්. I have finished, sir. Okay, good. I have finished, sir. Okay. I have finished. හරි ඉවරයිද පුතේ හැමෝම? Oh, sir. නෑ sir. හරි. ඉවරයි නේද හැමෝම? නෑ සර්. හරි ඉවරයි, sir. ලියන්නකෝ. සර් ළමයි දෙන්නෙක්ගේ මයික් ඔන්. ඔව් පුතේ. හරි. දැන් ඉවරයි නේද පුතේ? ඔව් සර්. හරි. එහෙනම් ඔහොමම බලා ගන්න. මොකද වෙන්නේ කියලා පුතේ අර කලින් වගේම ප්‍රශ්නයක් ආවොත් එහෙම. හරිද? ඒක වාක්‍ය දෙකකින්ම පැහැදිලි කරලා දෙනවා කොහොමද ඔක වෙනස් වෙන්නේ කියන එක. දැන් බලන්නකෝ. හිතන්න මෙහෙම. සර් ඔය වාක්‍ය ලියා ගන්නද? පොඩ්ඩක් ඉන්න පුතේ. පැහැදිලි කරාට පස්සේ ලියමු. හරි. ඔන්න ඔය වාක්‍ය දෙක පුතේ passive voice එකට හරවන විදිය බලා ගන්න. This is a negative sentence. මේක පුතේ negative sentence එකක්. They didn't eat pizza. They didn't eat pizza. තේරුම මොකද්ද පුතේ මේකේ? they කියන්නේ own කෑවේ නැහැ pizza. කෑවේ නැහැ pizza. එතකොට පුතේ මේක හරිය ලේසි. මේක didn't eat නේ තියෙන්නේ. මේක ඇත්තටම didn't කියන එකේ අදහස තමයි did not කියලා කියන්නේ. එතකොට අපි මේක did වෙනුවට කොහොමදත් දැම්මේ was were. අපිට අලුතෙන් එකතු කරන්න වෙන්නේ not විතරයි. එතකොට ඉස්සරහට එනවා pizza කියන එක. එතකොට pizza එකයිද ගොඩයිද පුතේ? එකයි. It's singular. So you have to use is. Sorry. This is past tense, so you have to use was. Pizza was not කියන එක නා ඔයා දාන්න වෙනවා පුතේ. මේක negative. එතකොට wasn't කියලා ඔයාට negative කරන්න පුළුවන් කැමති නම්. ඒ නිසා මේක කෙටි කරලා ඔයාට wasn't කියලා ලියන්න තිබුණා. Pizza wasn't eat කියන එකේ past participle එක මොකද්ද? eaten. eaten. Pizza wasn't eaten by them. And third one, තුන්වෙනි එක බලන්න පුතේ. This is a question. Did she play chess? අය chess ක්‍රීඩා කළාද? එතකොට පුතේ හරිය ලේසි. ඉස්සරහට එන්නේ chess නේ. එතකොට chess කියන එක්කෙනාව ඉස්සරහට ගන්නවා. හැබැයි පුතේ chess කියන්නේ singular or plural? ඒක වචනද බහු වචනද? singular. ඒක වචනයි singular. very good. එතකොට singular නම් අපි මේ did කියන වචන වෙනුවට ඉස්සරහින් යොදන්න ඕන කවුද? do යොදන්න present එකේ අපි මේක passive voice වලදී පුතේ පාවිච්චි කරන්නේ was වනේ. එහෙනම් මේකෙදි අපි දාන්න ඕනේ was. මොකද chess තියෙන්නේ. එතකොට was chess මෙතන play කියන එක played වෙනවා. was
chess played by P කියන එක නා පිටිපස්සට යනකොට sir වෙනවා question mark. ඔව්. ඇයි සර් මේ මුලට සර් words කියන වචනයකුත් උනේ? ඇයි පුතේ passive voice එකට හරවනකොට කර්මකාරකයට හරවනකොට අපි එකතු කරන්නේ was were නේ. එතකොට පුතේ මෙතනදී සාමාන්‍ය වාක්‍යයක් නම් අපි was were මැදට එන්නේ. උදාහරණයක් object එක අරගෙන දැන් අපි පළවෙනි වාක්‍ය ලිව්වේ she wrote a letter. එතකොට ලියවෙන්නේ a letter එකක් නිසා අපි දැම්ම was. A letter was written by her. කොහොම නෙන්නේ. හැබැයි මෙතනදී පුතේ බලන්නකෝ did she play chess මේක ප්‍රශ්නයක් නේ. එතකොට ප්‍රශ්නයක් නිසා පුතේ අපි යොදන කර්මකාරක වාක්‍ය යොදන උපකාරක පද දෙක was සහ were මැද ලිව්වොත් හරිද? නෑ සර්. එතකොට මැද ලිව්වොත් පුතේ ඒක සාමාන්‍ය වාක්‍යයක් වගේ ප්‍රශ්නයක් වගේ පේන්නේ නෑනේ. හිතන්න. chess was played by her. ඇය විසින් chess ක්‍රීඩා කරනු ලැබුවා. ඒක ප්‍රශ්නයක්ද? නෑ සර්. නෑ. අපිට සිද්ධ වෙනවා පුතේ ඔබ්ජෙක්ට් එකට ගැලපෙන්න. දැන් ප්‍රශ්නයක් නෙවා පරිවර්තනය කරන්නේ. එතකොට ප්‍රශ්නයක් ඍජු මේ තියෙන එක ප්‍රශ්නයක් කතෘකාරකෙන් කර්මකාරකයට පරිවර්තනය වෙන්නේ. එතකොට පුතේ ප්‍රශ්නයක් නිසා ඒ passive voice sentence එකේ අපි was were යොදන්න ඕනේ මුලින්. හරිද? ඒක was the were ද යොදන්නේ කියලා තීරණය කරන්නේ මේ ඉස්සරහට එන ඔබ්ජෙක්ට් එකේ හැටියට. ඉස්සරහට එන ඔබ්ජෙක්ට් එකේ ඒක වචන නිසා අපි ඉස්සරහට දැම්මා was. බහුවචන උනා නම් මෙතෙන්ට දාන්නේ were. එතකොට was chess ඉතුරු ටික ඒ වගේමයි. played by her. දැන් පුතේ ඇත්තටම වෙන්නේ මේකයි. ඔන්න හොඳට බලන් ඉන්නකෝ. සර් මෙන්න මෙතනින් පැහැදිලි කිරීමක් කරනවා. දැන් අපි පුතේ ප්‍රශ්නයක්. හරිද? හිතන්න මෙහෙම. දැන් අපි මේ වාක්‍යෙම ලියලා තිනවා chess was played by her. මට මේකේ තේරුම කියන්න පුතේ. මේක positive ද negative ද question ද මේ වාක්‍ය? ඒ කියන්නේ ඇත යන අර්ථ වාක්‍යයක්ද නැත යන අර්ථ වාක්‍යයක්ද නැත්නම් question එකක්ද මේක? positive. positive. very good. හරිද? ඒක තීරණය වෙන්නේ පුතේ ඇත්තටම මේක කරලා තියෙන්නේ බලන්න chess was played. chess ක්‍රීඩා කරනු ලැබුවා by her ඇය විසින්. එතකොට ඇය විසින් chess ක්‍රීඩා කරනු ලැබුවා. එතකොට හිතන්න පුතේ am is was were will shall ඔය වගේ වචන තියෙන වාක්‍යයක් ප්‍රශ්නෙට හරවනකොට මොකද්ද කරන්නේ? හිතන්න I can run මට දුවන්න පුළුවන්. I can run. ඕක ප්‍රශ්නෙට හරවනකොට can කොහෙටද ගේන්නේ? ඉස්සරහට. එතකොට can I run වෙනවනේ. ඒ වගේමයි පුතේ. එතකොට මේකේ was කියන එක නා මැද තිබුණොත් මේක ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මෙයා එක්කන් එන්න වෙනවා වාක්‍ය මුලට. එතකොට එනවා was chess played by her. දැන් බලන්න මේකත් එක්ක was chess played by her. ඒ වාක්‍ය නේද මේ හැදිලා තියෙන්නේ. ඔව් සර්. ඒ නිසා පුතේ ප්‍රශ්නයක් නිසා තමයි අපි was were මුලින් යොදන්නේ. ඒක ප්‍රශ්නයක් නෙමේ හරවන්නේ. මේ did she play chess අතීත නිසා was were ඉස්සරහට දාන්න ඕනේ. පැහැදිලිද පුතේ? ඔව්. ඔව් සර් පැහැදිලි වුණා. හරි. එහෙනම් හොඳ දරුවාගේ දැන් මේ උදාහරණ දෙකත් ලියාගන්න. Finish sir. Okay, good. Finish sir. Okay, good. හරි සර්. Okay, good. හරි පුතේ නැති අය ලියන්න.
I have finished. Okay, good. ඉවරයි සර්. හරි. හැමෝම ඉවරයිද? ෆිනිෂ්. Oh, sir. Yes, sir. ආ හරි 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 නැති දරුවා ලියන්නකෝ. Finished, sir. I have finished, sir. හරි. ඉවර නැති දරුවෝ ටික ලියන්න. Finish, sir. හරි. දැන් අපි යන් ඕකේ ඔන්න වැඩිපුර අභ්‍යාස ටිකකට. හරි. වැඩිපුර අභ්‍යාස ටිකකට යමු. හැමෝම ඉවරයි නේද පුතේ? Oh, sir. Oh, හරි. Finished. ඔන්න අපි යන්. මේකේ පුතේ පළවෙනි උදාහරණ දෙක ඔහොමම හොඳ දරුවෝ ටික වගේ ලියා ගන්නකෝ. ටිකක් අමාරු වාක්‍ය ඒකත් දෙකක් අරගෙන තියෙන්නේ. එක්සාම්පල් එකක් විදියට ලියන්නේ. ඔව් එක්සැම්පල් එකක් විදියට පුතේ. පළවෙනි ප්‍රශ්න දෙකද සර්? ඔව් පළවෙනි දෙක ලියා ගන්න. මෙන්න මේ දෙක ලියා ගන්න පුතේ. සර්ලා මේ පයින් කොන් කරා. ඔව් නේද? හරිද පුතේ? I have finished. Okay. no, sir. Finish, sir. Yes, sir. No, sir. No, sir. Finished, sir. හරි. අපි ඊළඟට පුතේ යමු ඊළඟ සෙන්ටෙන්ස් එකට. අලි ඉවර නෑ. ඉවර නෑ. sir. ආ හරි පුතේ ලියන්නකෝ. I will finish. I have finished. හරි good. Finish. ඉවරයි, sir. හරි හැමෝම ඉවරයිද? Finish, sir. sir. Finish, sir. අපි යන් ඊළඟට පුතේ සෙන්ටෙන්සස් කීපයකට බලන්න ඕකේ 3 4 5 සහ 6 කියන වාක්‍ය ටික අපි බලමු. හරිද? මේ වැඩිපුර සෙන්ටෙන්සස් කීපයක් අපි බලමු. මේක පුතේ the storm destroyed. the storm කියන්නේ පුතේ කුණාටුව
destroyed ed විනාශ කළා දිලුනීස් house දිලුනිගේ ගෙදර විනාශ කළේ මොකද්ද දිලුනිගේ ගෙදර එතකොට පුතේ මේක කර්මකාරකයට හැර වෙනකොට ඒ දරුවෝ දන්නවා ඉස්සරහට එන්නේ මොකද්ද ඉස්සරහට එන්නේ මොකද්ද දිලුනි හරි දිලුනිගේ ගෙදර කියලා තියෙන නිසා දිලුනීස් house නීස් house දිලුනීස් house එකයිද ගොඩයිද පුතේ එකයි එකයි ඒ සර් නිසා අපව verse වරක චුට්ටක් පෙන්නන්න පුළුවන්ද එකයි verse. මොකද්ද පුතේ ඉස්සෙල්ලම එක ඉස්සෙල්ලා මේ එක ඉන්න බලන්න ආයි ආවොත් පෙන්නන්නම් බෑ පුතේ ඉස්සෙල්ලා කොටස ආවොයි තියෙන්නේ හරි පාට ලියා ගන්න බැරි වුණේ මොන වාක්‍යද පුතේ පුතාට ලියා ගන්න බැරි වුණේ මොකද්ද හරි සර් හරි බලන්න ඊළඟ එක මේකේ බලනවා අපි subject එක the storm ඊට පස්සේ විනාශ කළා destroyed විනාශ කළේ දිලුනිගේ ගෙදර එතකොට පුතේ මේකේ sentence එක හැදෙනවා දිලුනිස් house දිලුනිස් house එකක් නිසා අපි ගත්ත was දිලුනිස් house was මේ ed වලින් ඉවර වෙන ක්‍රියාපදවල පුතේ past participle එක මොකද්ද Destroyed. අන්න හරි මොකද්ද? destroyed මයි හරිද ed වලින් ඉවර වෙන ක්‍රියාපදයක් තියෙනවා නම් පුතේ ඒකේ past participle එකත් ඕකමයි ඒ නිසා Dilunis house was destroyed by the storm හරි දැන් බලන්න ඊළඟ එක තාම ලියා ගන්න කිව්වේ නැහැ සාකච්ඡා කරන අතරේ කලබලේ ලියන්න එපා ඊළඟ එක හිරුනි watered the flowers පුතේ හිරුනි තමයි ක්‍රියාව කරන්නේ හිරුනි ඊට පස්සේ watered the flowers every day හැම දවසකම මල් වලට වතුර දැම්මා එහෙමයි එන්නේ එතකොට ඉස්සරහට එන ඔබ්ජෙක්ට් එක තමයි පුතේ the flowers කියන එක එතකොට The flowers. අන්න හරි the flowers Were. කිව්වොත් ගොඩක් එතකොට were වෙනවා the flowers were Watered. watered by Hiruni දිලුනි every day. every day Very good. Now look at the next one. The headmaster called his parents to the office. The headmaster, පුතේ headmaster කියලා කියන්නේ විදුහල්පතිතුමාට. හරිද? The headmaster විදුහල්පතිතුමා called කතා කළේ කාටද? His parents. ඔහුගේ his දෙමව්පියන්ට. parents කොහෙටද? To the office. ඒක තමයි rest එක. ඒ වගේ ඒවා අන්තිමට එන්නේ. එතකොට වාක්‍ය හැදෙනවා පුතේ. මෙන්න මෙහෙම. His parents ඉස්සරහට එනවා. එතකොට his parents ගොඩක් Were. දෙන්නෙක් ඉන්නවා. එතකොට were කියලා එනවා. His Were. parents were called Called by by the headmaster to the office. හරි. ඊළඟ එකත් බලන්න. They gave Unmilita a nice present. මෙන්න මේක පුතේ හොඳ වාක්‍යයක්. බලන්නකෝ. They gave දුන්නේ මොකද්ද පුතේ? nice present අන්න හරි. a nice present ලස්සන තෑග්ගක් දුන්නා. දුන්නේ කාටද පුතේ? අන්මිලිත ඔව් උන්මිලිතට. එතකොට මේකේ පුතේ ඔයාලට පේනවා ඩබල් ඔබ්ජෙක්ට්ස් තියෙනවා. මේකත් ඔබ්ජෙක්ට් එකක්. ඊට පස්සේ මේකත් ඔබ්ජෙක්ට් එකක්. ඒ නිසා පුතේ අපිට පේන ඔබ්ජෙක්ට් දෙකක් තියෙනවා. එතකොට මේකේ උත්තර දෙකක් හදන්න පුළුවන් කියලා ඔය දරුවෝ දන්නවා. ඒ නිසා අපි ඉස්සෙල්ලා එකක් හදලෙමු. මේක එනවා අපි ගමු a nice present කියන එක ඉස්සරහට. එතකොට a nice present verse given
give gave given a nice present was given කාටද දුන්නේ කියන එක පුතේ මෙතෙන්ට දාන්න වෙනවා. Unmilita හරි. by them. අන්න හරි. උන් මිලිතා by them. ඔහොම තමයි එකක් එන්නේ. අනිත් එකේ උත්තරේ එනවා උන් මිලිතා තමයි ඉස්සරහට එන්නේ. උන් මිලිතා was given හරි උන් මිලිතා was given a nice present. පුතේ මයික් එකක් ඔන් එකේ තියෙනවා. උන් මිලිතා Unmilita was given a nice present. කතා කරනවා. මොකද්ද පුතේ? Unmilita was given a nice present by them. හරි. දැන් ඔන්න ඔය උදාහරණ 4 ලියා ගන්න. මේකේ උදාහරණ උත්තර දෙකක් එනවා. එතකොට මේකේ උත්තර දෙකයි. මෙන්න මේ උඩ තියෙන වාක්‍ය ටිකයි ලස්සනට ලියා ගන්න. සර් 6 වෙනි එකේ උත්තර දෙකම 6 වෙනි එකේ දෙකම ලියන්න වෙනවා පුතේ. හරිද පුතේ? තාම නැහැ. හරි. හරි සර්. finish sir. Okay good. හරි සර්. හරි. දැන් හොඳ ඉවරයි දරුවෝ ටික sir. වගේ ඉවර නැද්ද? හරි ඉවර කරන්නකෝ. නෑ හරි ඉවර කරන්නකෝ. ඉවර නෑ සර්. හරි පුතේ ලියන්නකෝ. වාක්‍ය දෙකක් තියෙනවා සර්. හරිද? නෑ සර්. අන්තිම එක සර්. sir destroyed කියන වචනේ තේරුම මොකක්ද? මොකද පුතේ? destroyed ද? I have finished sir. ඔව් පුතේ sir. destroyed කියන්නේ විනාශ කළා.
destroy කියන්නේ විනාශ කරනවා. Finish, sir. හරි. no sir හරි. එහෙනම් අපි යන් ඊළඟ ටිකට. දැන් හොඳ දරුවෝ වගේ මට මෙන්න මේ ටික තාම තාම නැද්ද? I have finished, sir. ඉවරයි sir හරි පුතේ තාම ඉවර නැති කීප දෙනෙක් ඉන්නවනේ. ඉවර කරන්නකෝ. I have finished හරි. I good, have finished, sir. good. finish හරි හැමෝම ඉවරයිද? ෆිනිෂ් හරි. එහෙනම් මට මෙන්න මේ ටිකේ උත්තර දෙන්නකෝ දැන්. 7 වෙනි එකේ ඉඳලා 11 වෙනි එකට යනකම් 7 8 9 10 11 ඒ වාක්‍ය ටික ලියාගෙන උත්තර පහ හොයන්න බලන්න. ha sir සර් මං සර් ලියවල දැන් ආව මොකද්ද සර් කරන්නේ? දැන් පුතේ 7 වෙනි එකේ ඉඳලා 11 වෙනි එකට වෙනකම් වාක්‍ය ටික කර්මකාරකයට හරවන්න කිව්වේ. හා සර්. හරි පුතේ. sir දෙවෙනි වාක්‍යයෙන් කියමු දෙවෙනි වාක්‍යයේ තේරුමද පුතේ? They forced him to stall. පුතේ forced කියන්නේ පෙළඹෙව්වා කියන එක. එතකොට they forced him පෙළඹෙව්වා ඔහුව to steal the money out of his dad's room. ඔවුන් පෙළඹෙව්වා ඔහුව හොරකම් කරන්න සල්ලි තාත්තගේ කාමරෙන්. එතකොට වාක්‍ය ක්‍රියාව forced F O R C E D forced කියන්නේ පෙළඹෙව්වා කියන එක. तो කීවෙනි වාක්‍යයට යනකල් ලියන්න ඕනද 11 වෙනි එකට පුතේ. ආසි
හොඳට හිතලා try එකක් දෙන්න පුතේ. සර් 10 වෙනි වාක්‍ය හදාගන්න බෑනේ. කීවෙනි එකද පුතේ? 10 වෙනි වාක්‍ය 10 වෙනි වාක්‍ය හදන්න බෑද? එහෙමද? අමාරුයි කියලාද කියන්නේ? yes sir වාක්‍ය පැහැදිලි කරන්නම්කෝ. someone කියන්නේ යම් කෙනෙක්. sold කියන්නේ විකිනුවා. this old hat මේ පරණ තොප්පිය to ama. දැන් ඔන්න වාක්‍ය හදන්න පුළුවන්. යම් කෙනෙක් විකිනුවා පරණ මේ තොප්පිය අමාර්ට. I have finished sir very good. finished sir සර් 12ට එනකන් එක දන්න කිව්වේ 11 වෙනි එකට එනකන් ඉවර කරන්න පුතේ. සර් 12 වෙනි එකට නෙමෙයිනේ 12ත් කරාට කමක් නැහැ. ඊළඟ සෙට් එකට 12 අහු වෙනවා පුතේ. 12ත් දැන් ඉවරයිද? මං හිතන්නේ ඉවරයි. හරි. අපි බලමු මේකේ උත්තර ටික. මොකද ඔය දරුවන්ට උත්තර ලියන්නත් වෙනම වෙලාවක් යනවනේ. මේකේ පුතේ ඔන්න සර් පෙන්නපු විදියටම they forced යොමු කළා. එහෙම නැත්නම් පෙළඹෙව්වා him ඔහුව තමයි පොළඹවන්නේ. ඒ නිසා ඔහු කියන එක ඉස්සරහට එන්නේ he වෙලා. එතකොට පුතේ he was forced කියලා තමයි උත්තරේ එන්නේ. he was forced by them. ඔවුන් විසින් පෙළඹවීමට ලක් වුණා. මොකක් කරන්නද? to steal the money out of his dad's room. තාත්තගේ කාමරයෙන් dad's room. 7 වෙනි වාක්‍යය ලියන්න නැද්ද? කීවෙනි එකද පුතේ? 7 වෙනි එක sorry. 7 වෙනි එක අමතක වුණා පුතේ. sorry. 7 වෙනි වාක්‍ය බලමුකෝ. මේකේ an unknown author කියන්නේ පුතේ අඥාත කර්තෘ කෙනෙක්. ඔයා අහලා ඇති කර්තෘ අඥාතයි කියලා. ඒ කියන්නේ ලියපු කෙනෙක් නෑ පුතේ. හරිද? කර්තෘ කෙනෙක් නෑ. an unknown author හඳුනා නොගත් ලේඛකයෙක්. author කියන්නේ ලේඛකයා. එතකොට හඳුනා නොගත් ලේඛකයෙක් wrote the book ලියලා තියෙනවා පොත. එතකොට ලිව්වේ පොත. එතකොට the book ඉස්සරහට එනවා. the book එකක් නිසා was එනවා. the book was written. the book was written by an unknown author. and unknown very good. an unknown author. ඊට පස්සේ දෙවෙනි එක හරිය 3 Tanya introduced me. Tanya හඳුන්වා දුන්නා introduced me මාව to her friends. එතකොට මාව තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එනිසා පුතේ මේකේ පැහැදිලිව අපිට උත්තරේ එනවා I තමයි ඉස්සරහට එන්නේ ඔබ්ජෙක්ට් එක විදියට me ඉස්සරහට එනකොට I වෙනවා. එතකොට උත්තරේදී I was introduced. I was introduced by Tanya to her husband. ඇයගේ ස්වාමි පුරුෂයාට to her husband.
to her husband. ඊළඟ sentence එක someone sold this old hat to Amma. Someone sold යමෙක් විකිනුවා. මොකක්ද විකිනුවේ? This old hat. මේ පරණ තොප්පිය. This පරණ තොප්පිය old අමාට. hat was introduced. Sorry, was sold by someone to Amma. හරි. ඊළඟ එක someone broke into my office. Someone broke into my office. මෙන්න මේක පුතේ හොඳ වාක්‍යයක්. යම්කිසි කෙනෙක් කඩා වැදුනා මගේ කාර්යාලයට. මේක පුතේ broke into කියන සම්පූර්ණ එකම අපි ගන්නවා ක්‍රියාව විදියට. එතකොට my office හරිද? My office was broken into. My office was broken into. ඔහොමයි පුතේ එන්නේ. හරිද? මේක broke into කියන එක අපි ගන්නවා කඩා වැදුනා කියන එක ඇතුළට. සාමාන්‍යයෙන් broke කියන්නේ කැඩුවා කියන එක. into කියන්නේ තුලට. එතකොට තුලට කැඩුවා කියන එකක් නෙවෙයි මේකේ අදහස ගන්න අපි. මේ වගේ විශේෂ ක්‍රියා යෙදීම් තියෙනවා පුතේ භාෂාව ඇතුලේ. broke into. හරි put into. හරි ඒ වගේ එක එකව තියෙනවා. broke into කියන්නේ ඇතුලට කඩා වැදුනා කියන එක. ඒ කියන්නේ කිසිම මේ එකක් නැහැ, හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. එකපාර ඇතුලට කඩාගෙන බින්දගෙන ආවා. අපි එහෙම අදහසකද කියන්නේ broke into. එතකොට my office was broken into. broke broken. broken කියන එක තමයි පුතේ හැදෙන්නේ. එතකොට my office was broken into by someone. හරි. උත්තර ටික හදාගන්නකො හොඳ දරුවෝ වගේ. සර් 12 වෙනි ලිව්වා. හරි 12 වෙනි එක අපි ඊළඟ රවුන්ඩ් එකේ චුට්ටක් බලමු. 12 වෙනි එක මම කියන්න. 12 වෙනි එකත් කියන්නම්කෝ. මේ ටික ලියන් ඉවරයිද පුතේ? මට ලියන්න ඉඩ නැහැ 12 වෙනි එක එකයි. හරිද? උත්තර ටික හදාන් ඉවරයිද? හරි සර්. හරි. හරි සර්. අපි යන් ඊළඟ ටිකට එහෙනම්. පොඩ්ඩක් ඉන්න. හරි. හරිද? හරි සර්. හරි. ඔන්න යවුවා. දැන් ඔන්න ඔය ටික හදන්න. මේකේ පුතේ මේකත් හදපු නිසා මම මෙහෙම යන්නම්. Didn't she tell you the truth? පුතේ didn't did not කියන එකනේ. did not කියන එකට was not කියන එක දාලා. එතකොට මේකෙදිත් අපිට හිතන්න තියෙන්නේ හරියට සරලව she තමයි subject එක, tell තමයි ක්‍රියාව, you කියන එක තමයි object එක, the truth කියන එක තමයි object එක. එතකොට මේකේ පුතේ objects දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ object දෙකෙන් කැමති එකක් අපිට ඉස්සරහට ගන්න සර් ඒ පුළුවන්. වාක්‍යෙ එතකොට ඔබ්ජෙක්ට් දෙකක් තියෙනනේ. මේ වාක්‍යෙද පුතේ? ඔව් සර්. ඔව් පුතේ. ඔව් මේ වාක්‍ය object දෙකක් තියෙනවා. හේතුව හොයාගන්නේ didn't she tell you the truth? ඇය ඔබට ඇත්ත කිව්වේ නැද්ද? එතකොට ප්‍රශ්නය අහනවා ක්‍රියාවෙන් කියනවා කියන එකනේ ක්‍රියාව. කිව්වා කියන එක. එතකොට කිව්වේ කාටද? ඔබට. කිව්වේ මොකද්ද? ඇත්ත. ඒ නිසා මොකද්ද කියන එකට උත්තර දෙනවා නම් ඒකත් object. කාටද කියන එකට උත්තරයක් ලැබෙනවා නම් ඒකත් object. ඒ නිසා මේකේ පුතේ දෙකක් තියෙනවා. එතකොට wasn't කොහොමත් ඉස්සරහට එනවා wasn't you. ඊළඟට පුතේ ක්‍රියාවේ past participle එක tell told. එනිසා මේකේ past participle එක ඕක. wasn't you told the truth? object දෙකක් තියෙනවා නම් අනිත් object එක තියෙන තැනම දාන්න වෙනවා. එනිසා ඒක හොඳට මතක තියාගන්න. wasn't you told the truth by her? එක වාක්‍යයක්. අනිත් උත්තරේ තමයි පුතේ මේකේ sorry මේකේ පුතේ ඉස්සරහට අපිට ගන්න වෙන්නේ the truth කියන එක. හරිද? the truth. හේතුව මොකද පුතේ the truth කියන එක ගන්න වෙන්න? ඔබ්ජෙක්ට් දෙකක් තියෙන හින්දා. ඔව් ඒකට අමතර පුතේ මෙතන හැංගිච්ච දෙයක් තියෙනවා. සර්ටත් ඒක මිස් වුණා.
විභාගෙදිත් ඔන්න ඔය වගේ කලබලයට දන්න දේ වුණත් මිස් වෙන්න පුළුවන්. මේක පුතේ හේතුවක් තියෙනවා the truth mo එතෙන්ට ඉස්සරහට ගන්න. ඇයි ඒ? you දැම්මම words දාන්න බෑ. very good very good very you good. දැම්මම words ඔතන දාන්න. you කියන එක ඉස්සරහට ගත්තොත් පුතේ අපිට was ගන්න බෑ. මොකද you කියන එක න අපි සලකන්නේ ඉංග්‍රීසි භාෂාවේ බහුවචන පදයක් විදියට. එතකොට ඔතෙන්ට ගන්න වෙන්නේ were. හරිද? දැන් මෙතන අපිට was දීලා තියෙනවනේ. wasn't කියලා තියෙන නිසා අපිට ඉස්සරහට ගන්න වෙන්නේ ඔතෙන්දි the truthම විතරයි. දෙවැනි වාක්‍යදී දැන් විභාගෙදී නම් එක උත්තරයයි නෙවට ලියන්න වෙන්නේ. එතකොට විභාගෙදී හරියට බලලා ඔක තෝරන්න. දෙවැනි වාක්‍ය අපි you ඉස්සරහට ගන්න නිසා මෙතෙන්දි were ගන්නවා. එතකොට were not කියන එක weren't කියලා කෙටි කරනවා. එතකොට weren't you told the truth. මෙන්න මෙතෙන්දි පුතේ you වෙනවා. හරි. එතකොට wasn't the truth told you by her. මෙතන හැදෙන්නේ weren't you told the truth weren't you told the truth by her. මේකේ පිළිතුර ඕක. එතකොට ඕකේ උත්තර දෙකක් තියෙනවා. හරි. දැන් හොඳ දරුවෝ ටික වගේ ඉතුරු වාක්‍ය තුනක් හදන්නකෝ. සර් ඊළඟ ටිකත් හදන්නද? මොකද්ද පුතේ? ඊළඟ වාක්‍ය ටිකත් හදන්නද? හදන්න පුතේ හදන්න. 13 14 15 වාක්‍ය තුන හදන්න. I have finished, sir. Okay, good. Finish. Okay, good. Okay, good. හරි ඉවරයිද හැමෝම? Finish, sir. Oh, sir, Yes. finish. හරි. එහෙමනම් අපි ඒ වාක්‍ය තුනත් බලමු. Edison invented the gramophone. gramophone එක හොයාගත්තේ නිපදෙව්වේ එඩිසන්ලු. හරි. Edison කියන කවුද? අන්න හරි. මේකේ පුතේ මොකද්ද ප්‍රශ්නේ ඇහුවේ? Edison කියන නමක්ද, sir? ඔයගේ පුතේ එඩිසන් නමක්. තෝමස් අල්වා එඩිසන්ම ද කොහෙද ග්‍රැමෆෝන් එකත් හදන්නේ බල්බ් එකට අමතරව මට ඒක හරියට මතක නැහැ. එඩිසන් කියන්නේ නමක්. එඩිසන් invented the gramophone. එතකොට හොයාගත්ත එක පුතේ ග්‍රැමෆෝනය. සර්ට හරියට මතක නැහැ. සර් චුට්ටක් බලලා කියන්නම්. මේක එනවා the gramophone. හරි the gramophone එකක් නිසා was. the gramophone was invented. invented කියන්නේ නිපදෙව්වා කියන එක. The gramophone was invented by Edison. ඊළඟ වාක්‍ය The cat ate the sandwich. පූසා කෑවා සෑන්ඩ්විච් එක. එතකොට උත්තරේ එනවා
the sandwich was ate වල past participle එක eaten. එතකොට the sandwich was eaten by the cat. ඊළඟ එක they told us that the water is clean. මෙන්න මේක පුතේ හොඳ වාක්‍යයක්. they told us ඒගොල්ලෝ කිව්වා අපට මොකද්ද කිව්වේ? the water is clean. වතුර පිරිසිදුයි කියන එක. එනිසා මේකේ පුතේ past idea එක තමයි කලින් තියෙන්නේ. එතකොට us ඉස්සරහට එනකොට we වෙනවා. එතකොට we were told කියලා තමයි පුතේ එන්නේ. හරිද? we were told by them. හරි. මේකේ by them that the water is clean. මේක පුතේ මෙහෙම නැතුව මේක passive voice එකට හරවනකොට the water is clean. ඔක ඔන්න ඔය idea එක කොහොම යද්දී අපිට මේක හරවන්න පුළුවන් තව හොඳම විදියක් තියෙනවා. we were told that the water is clean by them කියලා ඔය වාක්‍ය ලියන්න පුළුවන්. හරිද? ඕකේ පුතේ මේකේ that the water is clean කියන කැලල මැදට අරගෙන we were told that the water is clean by them. එහෙම කියන්නත් පුළුවන්. we were told by them that the water is clean. ඔහොම කියන්නත් පුළුවන්. හරි. උත්තර ටික ඇහෙන්න සද්ද. මට ඒ සද්ද මොකක්ද උනා ඒක මම බැලුවේ. මයික් එක ඔන්න එකේ තියෙනවා දරුවෙකුගේ. හරි. ලියා ගන්නකො උත්තර ටික. හරිද? Finish, sir. Okay, very good. sir Finish, sir. හරි. දැන් පුතේ මට කියන්නකෝ ඔය අද උගන්නපු passive voice කොටසේ අමාරු එකක් තියෙනවා නම් දරුවේ. ඒක අමාරුයි මොන හරි තැනක ගැටලුවක් තියෙනවා කියලා එකක්. ඔය දරුවෝ අර past tense සහයේ දීපු ක්‍රියාපද ලයිස්තුව පාඩම් කරනවද? ඔව් සර් හරි. අන්න ඒක තමයි පුතේ වැදගත්ම දේ ඔය එකේ. ඔය lesson එකේ වැදගත්ම දේ තමයි ඒක. You have to study very well about the past and past participle verb forms. When you see the verb root, you will definitely be able to definitely create what is past and what is past participle. හරිද පුතේ? ඒ කියන්නේ දැන් ඔයාලා වචනයක් දැක්කම ක්‍රියා මූලය දැක්කට පස්සේ අනිවාර්යෙන් ඔයාලට පුළුවන් විය යුතුයි හරිද? past එකයි past participle එකයි හදාගන්න. එතකොට past එක දැක්කම ඒකේ past participle එක හදාගන්නත් පුළුවන් වෙන්න ඕන. දැන් verb chart එක දරුවන්ට දීලා තියෙනවා. ඒ verb chart එක පැහැදිලිව study කරන්න. හරිද? You have to by heart that verb chart. ඔයා අනිවාර්යෙන් පුතේ ඔය දීපු verb chart එක කටපාඩම් කරන්න ඕන by heart. BYHEART by heart කියන්නේ කටපාඩම් කරනවට. එතකොට ඔයා පුතේ කටපාඩම් කරලා තියාගන්න ඕනේ ඕක. පැහැදිලිද? ඒක තමයි මෙතෙන්දි වැදගත්ම දේ. Passive voice. There are 8 kinds of passive voice. Passive voice වර්ග 8ක් තියෙනවා. tenses 8ක passive තියෙනවා. දැන් අපි දෙකක් ඉවර කරලා තියෙනවා. තව 6ක් තියෙනවා. ඊට අමතරව පුතේ when you build a sentence in perfect idea එකෙන් perfect එකෙන් ඔයා අදහසක් ඔව් පුතේ අමතර පන්ති තියනවද සර්? ඔව් දැන් ඊළඟට ඉඳලා පුතේ අපිට එක්ස්ට්‍රා ක්ලාස් එක කරන්න පුළුවන් වෙයි මොකද දැන් වෙනකොට ටියුට් ගැටලුව හරි ගිහිල්ලා ටියුට් ගැටලුව निराකරණය වෙලා තියෙනවා. ඔයාලගේ එක්ස්ට්‍රා එක මට මතක විදියට දාලා තිබුණ ඉරිදා. හරි ඊට කලින් දවසේ බලන්න සෙනසුරාදා වෙද්දි සර් කියන්නම් මේ ක්ලාස් එක ටයිම් එක වෙනස් වෙනවද මොකද වෙන්නේ කියලා. හරි එක්ස්ට්‍රා ක්ලාස් එක දාපු දවස grade 8 yes Sunday 5 to 6:30 pm අනුකූල සන්ධ්‍යාවක් ඇහෙනවා 5:06යි තමයි ටයිම් එක තියෙන්නේ. හරි ඒකේ ටයිම් සාදරි කියලා ළමයෙක් තමයි මයික් ඔන් කරන්නේ. ඔව් පුතේ හරි මම ඔෆ් කරා. එතකොට ඒ ටයිම් එකේදී පුතේ අපි කරනවද නැද්ද කියලා මම ඔයාලට කලින් ඉන්ෆෝම් කරන්න. හරි. එහෙමනම් ඒ වගේම පුතේ තරණි ඉන්නව නේද? තරණිගේ ටියුට් එක මම දෙන්න ඕනේ. ඒ දරුවා ගොඩක් දවසක ඉඳලා ඉල්ලලා තිබුණා. තරණි ඉන්නවද? හිටියනේ? හරි ඉන්නවා. පුතේ ඔයාගේ ටියුට් එක මම හෙට ඔයාලට ලැබෙන්න සලස්වන්නම්. මොකද අපි ඊළඟ දවසේ ඉඳලා ටියුට් එකේ වැඩ ටික පටන් ගන්නවා. හරිද?
එතකොට දැන් හැමෝටම ටියුට්ස් ප්‍රශ්න නැහැ. අනිත් දරුවෝ ටියුට් එක අරගෙන ඇති. ඒ නිසා ඔයාලට මේ ගැටලුව निराකරණය කරලා හදලා දෙන්න. හරි. එහෙමනම් පුතේ අපි අදට ක්ලාස් එක නතර කරමු. අපි ඊළඟ දවසේ මුණ ගැහෙන්නේ තවත් පැසිව් වොයිස් අභ්‍යාසයකින් සහ ෆියුචර් වල පැසිව් ෆෝම් එකත් ඉගෙන ගන්න බලාගෙන 6 වෙනි පාඩමේ ටියුට් එකත් අරගෙන. හරි ඒ නිසා සර් සෙනසුරාදාට ක්ලාස් තියෙනවද? සෙනසුරාදා නෙමෙයි පුතේ ඉරිදා. ඉරිදා තමයි ඔයාලගේ එක්ස්ට්‍රා ක්ලාස් එක එක්ස්ට්‍රා ඩේ එක දාලා තියෙන්නේ ඉරිදා 5 ඉරිදා 6:00. ඔව් 5:06 ටයිම් එක දාලා තියෙන. ඒ ටයිම් එක තියද කියලා මං ඉරිදා උදේට හෝ සෙනසුරාදා රැයට කියන්නම්. හරිද? හරි. ඒක දරුවෙක් ප්‍රශ්නයක් අහලා තියෙනවා ඉන්වෙන්ටඩ් කියන්නේ මොකක්ද කියලා. ඉන්වෙන්ටඩ් කියලා කියන්නේ නිපදෙව්වා කියන එක. යමක් අලුතින් නිපදවනවට අපි කියන්නේ ඉන්වෙන්ට්. හරි. නව නිපැයුමක් කරනවා කියලා අපි කියන්නේ ඉන්වෙන්ට්. හරි. එහෙනම් පුතේ අපි ලබන සතියේ මුණ ගැහෙමු. ඔව් සෝරි. එක්ස්ට්‍රා ක්ලාස් එකේදී හෝ ලබන සතියේ අනිවාර්යයෙන් මුණ ගැහෙමු. ඔයාලගේ ක්ලාස් එකයි ඉස්සරහදී නතර වෙන්නේ නැහැ. නිවාඩු ලැබෙන්නේ නැති වෙයි ගොඩක් දුරට නෙවෙයි ලැබෙන්නේ නැති වෙයි. ඒ නිසා අපි ඉස්සරහදී ඒ කියන්නේ අනිවාර්යෙන් මේ තියෙන ටයිම් එක ඩෙෆිනිට්ලි තියෙනවා. එක්ස්ට්‍රා ඩේ එක මොකද වෙන්නේ කියලා මම කියන්නම්. හරි. එහෙනම් පුතේ අපි ලබන සතියේ මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම ඔව් good night sir. Good night sir. Sweet dreams and bye. Right, sir. Bye, sir. Okay bye.